සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි. එහෙනම් අපි වැඩසටහන ආරම්භ කරන්න හදන්නේ. වැඩසටහනේ නම ඔයගොල්ලෝ දන්නවද? වැඩසටහනේ නම දන්නවද? මොකක්ද වැඩසටහන? සතිපාසල වැඩසටහන. සතිපාසල වැඩසටහන ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්න හදන්නේ. දැනට ලංකාවේ ගොඩක් ඉස්කෝලවලට අපි සතිපාසල වැඩසටහන කරලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ටත් අද දවසේ සතිපාසල වැඩසටහන හඳුන්වලා දෙන්න හදන්නේ. ඕගොල්ලෝ සතිය දන්නවද? සතිය සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. එතකොට ඒක තමයි අපි දන්න ප්‍රසිද්ධ සතිය නේද? හැබැයි සතිපාසලෙන් කියලා දෙන්නේ ඒ සතිය නෙමෙයි. සතිපාසලෙන් කියලා දෙන සතිය මොකද්ද? දන්නවද? මොකද්ද සතිය කියන්නේ? සති කියන්නේ පාලි වචනේ, සිංහල වචනේ සිහිය. අහලා තියෙනව නේද? ඉංග්‍රීසියෙන් මයින්ඩ්ෆුල්නස් කියලා කියනවා. මේක පිටරට මයින්ඩ්ෆුල්නස් කිව්වහම පිටරට ප්‍රසිද්ධයි. පිටරට ඉස්කෝලවල, ආයතනවල ගොඩක් කට්ටිය මේ මයින්ඩ්ෆුල්නස් කියලා සතිමත් බව පුරුදු කරනවා වෙනත් රටවල් වල. ඉතින් අපි ලංකාවෙත් සතිපාසල මගින් ඔයගොල්ලන්ට සතිමත් බව ගැන කියලා දෙන්න හදන්නේ. හරිනේ? එතකොට සතියෙන් ඉන්නවා කියලා කියන්නේ සිහියෙන් ඉන්නවා කියන එකට. එතකොට සිහියෙන් ඉන්නවා කියන්නේ මොකද්ද? සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ සිහියෙන් ඉන්නවා කියන්නේ මේ මොහොතේ අපි ඉන්න එකට තමයි සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ. මේ මොහොතේ. ඒ කියන්නේ අපි මේ මොහොතේ යමක් කරමින් ඉන්නවද? ඒ කරන දේත් එක්ක අපේ පූර්ණ අවධානය තියාගන්න උත්සාහ කරනවා. එතකොට මේ වෙලාවේ නම් අපේ අවධානය තියෙන්න ඕනේ මේ වෙලාවේ ඕගොල්ලෝ මොනා කරන කට්ටියක්ද? දැන් ඕගොල්ලන්ට මොනවද කරන්න තියෙන්නේ? හොඳට අහගෙන ඉන්න නේද? ඕගොල්ලෝ අහගෙන නම් ඉන්නේ මේ වෙලාවේ සිහියෙන්. මේ වෙලාවේ ඕගොල්ලෝ වටවිට බල බල ඉන්නව නම් මම කියන දේ ඇහෙන්නේ නැහැ. එතකොට සතිය නැහැ. නැත්තම් සිහිය නැහැ. මම කතා කරද්දී ඕගොල්ලෝ වෙන වැඩක් කරමින් ඉන්නවා නම් එහෙනම් මම කියන දේ ඇහෙන්නේ නැහැ. එතකොට සතිය නැහැ. නැත්තම් සිහිය නැහැ. මම කතා කරන වෙලාවේ ඕගොල්ලෝ වෙන කල්පනාවක නම් මම කියන දේ ඇහෙන්නේ නැහැ. එතකොට සතිය නැහැ. සිහිය නැහැ. මම කතා කරන වෙලාවේ ඕගොල්ලෝ හොඳට ඇහුම්කන් දීගෙන ඉන්නවා නම් ඕගොල්ලෝ සිහියෙන් ඉන්නේ. ඒකට කියනවා සිහියෙන් ඇහුම්කන් දෙනවා කියලා. කවුරු හරි මොන හරි කියද්දී කොච්චරක් කියන දෙයට අපි අවධානය තියාගෙන ඉන්න පුළුවන්ද? ඒක අමාරු වැඩක් නේද? කවුරු හරි මොන හරි කියාගෙන යද්දී මොකද වෙන්නේ? කියන එක්කෙනා තනියෙන් කියාගෙන යනවා. අපි මොකද කරන්නේ? අපි සමහර විට වටපිට බල බල ඉන්නවා. එක එකව කල්පනා කර කර ඉන්නවා. නැත්තම් ඒ අතර වෙන වැඩ කරමින් ඉන්නවා. එතකොට සතිය තියනවද? සතිය නැහැ. සිහිය නැහැ. සතිය නැති වෙලාවට, සිහිය නැති වෙලාවට අපේ මනසට සතෙක්ගේ නම කියනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවද? සතිය නැත්තම් අපේ මනසට සතෙක්ගේ නම කියනවා. වඳුරු මනසක් කියන මොන මනසක්ද? වඳුරු මනසක්, මංකි මයින්ඩ් එක. වඳුරු මනසක්, මංකි මයින්ඩ් එක. වඳුරු මනසක්. වඳුරා මොන වගේද? එයාට එක විදියකට ඉන්න පුළුවන්ද වාඩි වෙලා එකම දෙයකට අවධානය තියාගෙන? එයාට එක විදියකට ඉන්න බෑ. එයා මොකද කරන්නේ? ඔලුව කහනවා, වටවිට බලනවා, ළඟ එක්කෙනාට අනිනවා, විරිත්තනවා, අත්ෙන් අත්තට පනිනවා නේද? එයාට එක විදියකට ඉන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. අපේ මනසත් එහෙමද? ඔව් නේද? කවුරු හරි මොන හරි කියාගෙන යද්දී කියන එක්කෙනා තනියෙන් කියනවා. අපේ අවධානය එක එක තැන් වලට නිතර වෙනස් වෙනවා. ඒක නිසා තමයි වඳුරු මනසක් කියන්නේ. මංකි මයින්ඩ් එක කියන්නේ ඒකයි. ඉතින් මේ මංකි මයින්ඩ් එක වෙනුවට වඳුරු මනස වෙනුවට කොච්චරක් මේ මොහොතේ අපි කරන දෙයට අවධානය තියාගෙන ඉන්න පුළුවන්ද? ඒක තමයි සතිපාසලෙන් කියලා දෙන්නේ. අනිත් බාධා වටේ තිබුණාට ඒක බාධාවක් කරගන්නේ නැහැ. ගොඩක් දේවල් වටේ සිද්ධ වුණාට අපි මේ මොහොතේ කරමින් ඉන්න දේත් එක්ක අපේ අවධානය තියාගන්න උත්සාහ කරනවා. දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ අවධානය මේ මොහොතට දීලා නම් තියෙන්නේ. නැත්තම් සිහියෙන් ඇහුම්කන් දීගෙන නම් ඉන්නේ ඔයගොල්ලෝ සතිමත්. අවධානය මේ මොහොතෙන් අයින් වෙලා නම් මොන මනසද? වඳුරු මනස, මංකි මයින්ඩ් එක නේද? ඔව්. එතකොට මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම කියලා දුන්නේ සිහියෙන් ඇහුම්කන් දෙන එක. කවුරු හරි මොන හරි කියද්දි කොච්චරක් අවධානය දීගෙන ඒක කරගෙන ඉන්න පුළුවන්ද? දැන් ඔයගොල්ලෝ ටීචර් පන්ති උගන්වන වෙලාවට කොහොමද සතියෙන් ඉන්නේ? ටීචර් ඔයගොල්ලන්ට උගන්වද්දි සතිය නැති අවස්ථාව මොකද්ද උගන්වන වෙලාවේදී? ළමෙක් වටවිට බල බල ඉන්නවා නම් ටීචර් කියන දේ ඇහෙන්නේ නෑ. සතිය තියනවද? නෑ. මොන මනසක්ද? වඳුරු මනසක්. ටීචර් උගන්වන වෙලාවේදී වෙන වැඩක් කරමින් ඉන්නවා නම් ටීචර් කියන දේ ඇහෙන්නේ නෑ. සතිය තියනවද? මොන මනසක්ද? වඳුරු මනසක්. ටීචර් උගන්වද්දී අපි වෙන මොන හරි කල්පනා කර කර ඉන්නවා. සතිය තියනවද? ටීචර් කියන දේ ඇහෙනවද? නෑ නේද? මොන මනසක්ද? වඳුරු මනසක්. නැත්තම් මංකි මයින්ඩ් එක. ටීචර් උගන්වද්දී කවුරු හරි ළමෙක් හොඳට ඇහුම්කන් දීගෙන ඉන්නවා. එහෙමනම් ටීචර් කියන දේ හොඳට ඇහෙනවා,
තේරුම් ගන්නත් ලේසි ඉගෙන ගන්නත් අපිට ලේසි වෙන්නේ නේද? ඔව්. ඒකින්ද ඔයගොල්ලෝ පුරුදු වෙන්න ටීචර් උගන්වද්දි හොඳට සිහියෙන් ඇහුම්කන් දෙන්න. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා මයින්ඩ්ෆුල් ලිසනින් කියලා. සිහියෙන් ඇහුම්කන් දෙනවා. කොච්චරක් අපිට ටීචර් උගන්වද්දි කවුරු හරි මොන හරි කියද්දි හොඳට අවධානය ඒකට දීගෙන අහගෙන ඉන්න පුළුවන්ද? එහෙම අහගෙන ඉන්න පුළුවන් වුණොත් අපිට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. මොකද අපි ඒ වෙලාවේ සතිමත් නිසා කියන දේවල් හොඳට ඇහෙනවා, තේරෙනවා, මතක තියාගන්නත් ලේසි, අපිට ඉගෙන ගන්නත් ලේසි වෙනවා. තේරෙනව නේද? ඔව් මම එතකොට පළවෙනියටම කියලා දුන්නේ සිහියෙන් ඇහුම්කන් දෙන එක. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ මයින්ඩ්ෆුල් ලිසනින් කියලා. සිහියෙන් ඇහුම්කන් දෙනවා. හරිනේ? දැන් ඕගොල්ලෝ හොඳට අහගෙන ඉන්න නිසා ඕගොල්ලෝ සිහියෙන් ඉන්නේ මේ වෙලාවේ. ඕගොල්ලන්ට දැන් මංකි මයින්ඩ් එක නෑ. මම දැන් ඊළඟට කියලා දෙනවා අපි කොහොමද ඉඳගෙන ටිකක් වඳුරු මනස අයින් කරලා සතිමත් බව පුරුදු කරන්නේ. ඉතින් කට්ටිය කැමති දෙයකට. මනසේ කලබල අයින් කරලා මේ ඉඳගෙන ඉන්න ගමන් ටිකක් සතිමත් බව පුරුදු කරන්න. දැන් අපි ඉඳගෙන සතිය පුරුදු කරන්න හදන්නේ. ඉතින් අපි වෙනදා ඉඳගෙන සතිමත් වෙනවද? නෑ. අපි ඉඳගෙන අපි සතියෙන් ඉන්නවා කියන එකක් අපි දන්නෙත් නෑ නේද? අපි ඉඳගෙන මොකද කරන්නේ? ඉඳගෙන අපි එක එක ඒවා කල්පනා කර කර ඉන්නවා, වටේට බල බල ඉන්නවා නේද? සමහරට තව කෙනෙක් එක කතා කර කර ඉන්නවා. එතකොට අපි අවධානය බාහිරයටයි අපේ යොමු වෙලා තියෙන්නේ. අපි ඉඳගෙන සතිමත් වෙන වෙලාවේදී අර බාහිර ලෝකේ ඔක්කොම අමතක කරලා දාලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකත් එක්ක තමන්ගේ අවධානය, තමන්ගේ හිත තියාගෙන ඉන්නයි උත්සාහ කරන්නේ. ඉඳගෙන ඉන්නකොට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. බාහිර ලෝකේ ඔක්කොම අමතක කරලා දානවා. අතීතේ වෙච්ච දේවල්, කරන්න තියෙන දේවල්, බාහිර පුජ්‍යලියෝ ගැන තියෙන මතකයන්, බාහිර තැන් ඔක්කොම අමතක කරලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකත් එක්ක යාළු වෙලා ඉන්නයි හදන්නේ. ඉඳගෙන ඉන්න එකත් එක්ක අපේ අවධානය නැත්තම් හිත තියාගන්නයි උත්සාහ කරන්නේ. ඉතින් මේ ඉඳගෙන ඉන්න කයට නැත්තම් ඉඳගෙන ඉන්න ශරීරයට හිත ගන්න ටිකක් අමාරුයි. අපේ හිත විසිරෙනව නේද? අපේ හිත සමහරට එක එක තැන්වල නිතර දුවනවා. ඉඳගෙන ඉන්න කයට හිත ගැනීමට පහසුවක් විදියට අපි ඉස්සල්ලාම කරන්නේ ටිකක් අවට පරිසරයේ සද්ද සිහියෙන් අහන එක. අපි ඉස්සල්ලාම අවට පරිසරයේ සද්ද ටිකක් හොඳට සිහියෙන් අහමු. එතකොට ඔයගොල්ලන්ට ගොඩක් සද්ද ඇහෙයි. ඊට පස්සේ අපේ මනසේ කලබලේ ගොඩක් අයින් වෙලා යනවා. ඊට පස්සේ අපි අවධානය කයට යොමු කරලා මේ කයත් එක්ක හිත තියාගෙන ඉන්න උත්සාහ කරනවා. එතකොට තමන්ගේ කයට දැනෙන දේවල්, කයේ සිද්ධ වෙන දේවල් ඔයගොල්ලන්ට තේරෙන්න පටන් ගනී. මේ හුලං වදිද්දි දැනෙන සීතල, සමහරට කයට රස්නේ දැනෙනවා නම් ඒ බව, හුස්ම ඉහළ පහළ යන විදිය, හුස්ම ඉහළ පහළ යද්දි මේ බඩ පිම්බෙන හැකිලෙන ආකාරය අපි සිහියෙන් බලාගෙන ඉන්නවා ඇස් දෙක වහගෙන. කයට දැනෙන දේවල්, කයේ සිද්ධ වෙන දේවල් කෙරේ සතිමත් වෙනවා. හිත වෙනස් වුණොත් වෙන අරමුණු වලට ගියොත් අපි කරන්නේ ආයිත් හිත කයට අරගෙන හිත කයත් එක්ක හුස්මත් එක්ක යාලු කරලා තියාගන්න උත්සාහ කරනවා. ඉතින් අපි ටික වෙලාවක් ඒක කරමුද? හරි. ඒකට ඔයගොල්ලෝ හොඳට කොන්ද කෙලින් තියාගෙන පහසු විදියකට වාඩි වෙන්න. ඔයගොල්ලෝ කොන්ද කෙලින් තියාගන්න. අත් දෙකත් පහසු විදියකට තියාගන්න. මේ විදියට අත් දෙක තියාගන්න එක පහසු නම් මෙහෙම තියාගන්න. මේ විදියට පහසු නම් මෙහෙම තියාගන්න. ඔයගොල්ලෝගේ අත් දෙකත් පහසු විදියකට තියාගන්න. කොන්ද කෙලින් තියාගෙන ඉන්න එක නිදිමත නොයන්න උදව්වක් වෙනවා. ඒකින්ද හොඳට පුටුවේ වාඩි වෙලා ඉන්නකොට කොන්ද කෙලින් තියාගන්න. අත් දෙකත් පහසු විදියකට තියාගන්න. ඔයගොල්ලෝ S2 වහගන්න ඕනේ. S2 වහගන්නකොට ගොඩක් තද කරගන්නේ නැතුව සාමාන්‍ය විදියට S2 වහගන්න එකත් කරන්න. හොඳට පහසුවෙන් වාඩි වෙලා අත් දෙකත් පහසු විදියකට තියාගෙන S2 වහගන්න. දැන් ඕගොල්ලෝ හොඳට සිහියෙන් මේ වෙලාවේ ඕගොල්ලොන්ගේ අවට පරිසරයේ ඇහෙන ශබ්ද කෙරෙහි සතිමත් වෙන්න. මේ වෙලාවේ අවට පරිසරයෙන් ඇහෙන ශබ්ද හොඳට සිහියෙන් අහන්න. ඕගොල්ලෝ මේ වෙලාවේ සිහියෙන් ඉන්න නිසා පරිසරයේ පවතින එක එක ශබ්ද ඕගොල්ලන්ට හොඳින් ඇහෙනවා ඇති. ඈතින් ඇහෙන ශබ්ද, ළඟින් ඇහෙන ශබ්ද හොඳට සිහියෙන් අහන්න. ඕගොල්ලෝ මේ වෙලාවේ සතිමත් නිසා පරිසරයේ පවතින පුංචි පුංචි ශබ්ද පවා ඔයගොල්ලන්ට හොඳින් ඇහෙයි.
දැන් ඕගොල්ලෝ අවට පරිසරයේ සද්ද අහන එක නවත්තලා ඕගොල්ලෝගේ අවධානය ඕගොල්ලෝගේ හිත ඕගොල්ලෝ ඉඳගෙන ඉන්න කයට ගන්න. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා තමන් ඉඳගෙන ඉන්න කයට හිත අරගෙන බලන්න මේ වෙලාවේ තමන්ගේ කයට දැනෙන දේවල් කයේ සිද්ධ වෙන දේවල් කෙරේ සතිමත් වෙන්න. හුලං වදිනකොට කයට සිසිලස දැනෙන ආකාරය සමහර විට කයට රස්නේ දැනෙනවා නම් ඒ බව හුස්ම ඉහළ පහළ යන විදිය හුස්ම ඉහළ පහළ යනකොට උදරය පිම්බෙන හැකිලෙන ආකාරය සිහියෙන් දැනගන්න. කයට දැනෙන දේවල් කයේ සිද්ධ වෙන දේවල් කෙරෙහි සතිමත් වෙන්න. තමන්ට හුස්ම ඉහළ පහළ යන ආකාරය හොඳින් වැටහෙනවා නම් තමන්ගේ අවධානය හුස්ම මතම රඳව ගන්න පුළුවන්ද කියලා බලන්න. හුස්ම ඉහළ පහළ යන ආකාරය සිහියෙන් දැනගන්න. බාහිර දේවල් ඔක්කොම අමතක කරලා ටික වෙලාවක් හුස්මත් එක්ක යාළු වෙලා ඉන්න උත්සාහ කරන්න. යම් වෙලාවක ඔයගොල්ලෝගේ අවධානය වෙනස් වුණොත් හිත වෙන දෙයකට ගියොත් නැවතත් ඉඳගෙන ඉන්න කයට හිත ගන්න. හුස්ම ඉහළ පහළ යන ආකාරය සතියෙන් නිරීක්ෂණය කරන්න. හොඳයි. ඔයගොල්ලෝ S2 අරින්න. ඔයගොල්ලන්ට සිහියෙන් ඉන්න පුළුවන් වුණාද? මංකි මයින්ඩ් එක ගියා නේද? නිින්ද ගියාද ළමයිට නෑනේ? හොඳයි. ඒක අපි ඉඳගෙන සතිය පුරුදු කරන ක්‍රමය. අපි ඉස්සෙල්ලාම කළේ මොකද්ද? ඉඳගෙන අවට පරිසරයේ ශබ්ද හොඳට සිහියෙන් ඇහුවා. එතකොට මොකද උනේ? අපේ මනසේ කලබලේ අයින් වුණා. ඊට පස්සේ අවධානය කයට අරගෙන කයේ සිද්ධ වෙන දේවල් කයට දැනෙන දේවල් කෙරේ සතිමත් වුණා. එතකොට ඒ කයට දැනෙනකොට හුලං වදිනවා දැනෙනකොට හුලං වදිද්දි දැනෙන සිසිලස නේද? කයට රස්නේ දැනෙනවා නම් ඒ බව හුස්ම ඉහළ පහළ යන විදිය කෙරේ අපි සතිමත් වෙන්න උත්සාහ කරා. ඒක තමයි ඉඳගෙන සතිය පුරුදු කරන ක්‍රමය. දැන් මං කීයක් කියලා දුන්නාද? සතියෙන් කරන දේවල් දෙකයි නේද? පළවෙනියට සිහියෙන් ඇහුම්කන් දෙන එක. දෙවෙනියට වාඩි වෙලා සතිය පුරුදු කරන එක. මම දැන් ඕගොල්ලන්ට කියලා දෙනවා සතියෙන් ඇවිදින එක. මයින්ඩ්ෆුල් වෝකින් කියලා කියනවා. සිහියෙන් ඇවිදිනවා. වෙනදා අපි ඇවිදලා තියෙනව නේද? වෙනදා අපි කොහොමද ඇවිද්දේ සිහියෙන්ද? නෑ අපි ඇවිද්දේ කොහොමද? කතා කර කර ඇවිදිනවා, වටවිට බල බල ඇවිදිනවා, එක එක ඒවා කල්පනා කර කර ඇවිදිනවා. මොන මනසද? මංකි මයින්ඩ් එක, වඳුරු මනස නේද? අපි ඇවිද්දට අපේ අවධානය ඇවිදින එකත් එක්ක තිබුණේ නෑ. ඇවිදින එක ඉබේ සිද්ධ වෙනවා. නැත්නම් රූකඩේ ඇවිදිනවා. හිත කොහෙද තිබුණේ? හිත එක එක දිහාවල. එතකොට සතිය නෑ කියලා කියනවා. මංකි මයින්ඩ් එක කියලා කියනවා. සතිමත් ඇවිදීම කියලා කියන්නේ ඇවිදිනකොට අපේ අවධානය ඇවිදින එකත් එක්ක තියාගන්න උත්සාහ කරනවා. ඇවිදිනකොට අවධානය ඇවිදින එකත් එක්ක තියාගන්න. දැන් අපි එළිය රවුමක් ඇවිදින්න යනවා. ඒ යන වෙලාවේදී අපි
අවධානය ඇවිදින එකත් එක්ක තියාගන්න කරන්නේ ඇවිදිනකොට වටවිට බලන එක වෙනුවට අඩි 6ක් විතර බිම බලා ගන්නවා. S2 වහගන්නේ නැහැ. S2 අරගෙන යන්නේ අඩි 6ක් විතර බිම බලා ගන්නවා. මොකද වටවිට බලන්න ගියොත් අපේ අවධානය දකින්න දේවල් වලින් වෙනස් වෙනව නේද? ඒකින්ද වටවිට බලන්නේ නැහැ. අත් දෙක ඉස්සරහට හරි පිටිපස්සට හරි බැඳ ගන්නවා. ඇවිදිනකොට අපි අවධානය තියාගන්නේ ඇවිදින එකේ. ඇවිදින එකේ අවධානය තියාගන්න කරන්නේ ඇවිදගෙන යනකොට වම් කකුල පොළේ වදිද්දි වම කියලා සිහියෙන් දැනගන්න. දකුණු කකුල පොළේ වදිද්දි දකුණ කියලා සිහියෙන් දැනගන්නවා. අවධානය වෙන දේවල් වලට යන්න නොදී වම පොළේ වදිද්දි වම, දකුණ පොළේ වදිද්දි දකුණ කියලා සිහියෙන් ඇවිදින එකයි කරන්නේ. තේරුණා නේද? ඇවිදිනකොට අපි අවධානය තියාගන්නේ ඇවිදින එකේ. අවධානය තියාගන්න කරන්නේ ඇවිදගෙන යද්දි වම් කකුල පොළේ වදිද්දි වම කියලා සතියෙන් දැනගන්නවා. දකුණු කකුල පොළේ වදිද්දි දකුණ කියලා සිහියෙන් දැනගන්නවා. ඊට පස්සේ අවධානය මේ ඇවිදින එකත් එක්ක තියාගන්නවා. එහෙම ඇවිදගෙන යනකොට සිහියෙන් අවධානය වෙනස් වුණොත් එක එක කල්පනා වලට හිත ගියොත් මොකද කරන්නේ? ආයිත් අවධානය ඇවිදින එකට ගන්න. ඇවිදින එකට අරගෙන වම තියද්දි වම, දකුණ තියද්දි දකුණ කියලා සිහියෙන් යන එකයි කරන්නේ. හරිනේ? එහෙම යනකොට සිහියෙන් යනකොට ඔයගොල්ලන්ට තව ගොඩක් දේවල් තේරෙයි. ඇවිදිනකොට අඩිපතුල් වලට දැනෙන දේවල්, කකුල් පොළවේ ස්පර්ශ වෙනකොට එක එක තැන්වල පොළවේ වෙනස්කම් අනුව Tamanට එක එක දැනීම් විඳීම් අත්දකින්න පුළුවන් වෙයි. පොළවේ සීතල තැන්වල සීතල දැනෙන හැටි, අවුව වැටිච්ච තැන්වල රස්නේ දැනෙන හැටි, ගල් පෑගෙනකොට දැනෙන ගොරෝසු ගති, ඒ විදිහට පොළවේ එක එක තැන්වල වෙනස්කම් හොඳට තේරෙයි. ආන්ගේ දැනෙන දේත් එක්ක අවධානය තියාගන්න. අපි ඉස්සෙල්ලාම වම දකුණු වශයෙන් සිහිය පිටුවාගෙන යනවා. ඊට පස්සේ අර දැනෙන දේවලුත් සිහියෙන් දැනගන්න උත්සාහ කරනවා. මම කියන දේ තේරුණා නේද? හවුද? ඔව්. ඇවිදිනකොට නොකරන දේවල් මොනවාද? නැත්තම් සතිමත් ඇවිදීමේදී අපි මොනවාද නොකර ඉන්නේ? වටවිට බලන්න යන්නේ නෑ. ළඟ එක්කෙනත් එක්ක කතා කරන්නේ නෑ. එක එක ඒවා කල්පනා කර කර ඇවිදිනව නෙමෙයි. හිත වෙනස් වුණොත් නැවත ඇවිදින එකට ගන්න පුළුවන් තරමක් මේ ඇවිදින එකත් එක්කයි අවධානය තියාගන්න උත්සාහ කරන්නේ. ඉස්සලාම වම තියද්දි වම, දකුණ තියද්දි දකුණ කියලා සිහියෙන් යනවා. එහෙම සිහියෙන් යනකොට නිකම්ම ඔයගලන්ට තේරෙයි අඩිපතුල් වලට දැනෙන දේවල්. ඊට පස්සේ දැනෙන දේවල් කෙරේ සතිමත් බව පවත්වන්න පුළුවන්. හරි නේද? දැන් ඕගොල්ලෝගේ කකුල් පොළවේ ස්පර්ශ කරාම මොනවද දැනෙන්නේ? බලන්න හොඳට. ඒ දැනීම කෙරේ අවධානය යොමු කරන්න. පොළොව සීතලයිද රස්නේද? මොන වගේද? සීතලයිද? ඔව්. ගොරෝසුද සිනිඳුයිද? සිනිඳු ස්පර්ශයක් නේද? වැලි තියෙනවා නම් රළු බවක් තේරෙනවා ඇති. අන්න ඒ විදිහට අර වම දකුණු වශයෙන් සිහිය පිටුවාගෙන යනකොට අපිට අඩිපතුල් වලට දැනෙන දේවල් හොඳට තේරෙන්න පටන් ගනී. ඊට පස්සේ දැනෙන දේවල් කෙරෙහි සතිමත් බව පවත්වන්න. හරි නේද? හරි දැන් අපි එළියට යන්නයි හදන්නේ. කට්ටියට තේරෙනව නේද මං කියපු එක? හවුද? හරි. එතකොට අපි එළියට යද්දී මේ පොලිමේ ළමයි ටික එනවා. ඊට පස්සේ ඊළඟ පොලිම. එතකොට පිරිමි ළමයි ගෑනු ළමයි කලවමට වැටෙන්නේ මේ පොලිමෙන් මේ ළමයාගෙන් මෙහෙම ආවම නැත්නම් අර ළමයාගෙන් මෙහෙම රවුමට එවන්න. ඕගොල්ලෝ ඔය අඩි 3ක වගේ ස්පේස් එකක් තියාගන්න. මෙතනින් එනකොට මේ ස්පේස් එක දෙන්න. ඊට පස්සේ අපි වේගෙන් යන්නෙත් නැහැ, ගොඩක් හිමින් යන්නෙත් නැහැ. සාමාන්‍ය පරිදි අපි ඇවිදින එක කරනවා. ඕගොල්ලෝ බලන්න මේ රවුම ගිහිල්ලා එනකන් ඇවිදින එකත් එක්ක අවධානය තියාගන්න. හරිනේ? අපි බලමු මේ රවුම ගිහිල්ලා එනකන් සිහියෙන් ඉන්න පුළුවන්ද කියලා. හරි නේද? හරි. එහෙනම් මම ඉස්සරහින් යනවා. මගේ පිටිපස්සෙන් පොලිමට එන්නයි තියෙන්නේ.
හොඳයි. ඕගොල්ලෝ ඇස් දෙක අරින්න. එතකොට ඔයගොල්ලන්ට ඇවිදින වෙලාවේදී සිහියෙන් ඇවිදින්න පුළුවන් වුණාද? ඇවිදිනකොට අවධානය ඇවිදින එකත් එක්ක තියාගෙන ඉන්න එකට තමයි සතිමත් ඇවිදීම කියලා කියන්නේ. එහෙම ඇවිදිනකොට අවධානය වෙනස් වුණොත් අපි කරේ නැවතත් අවධානය ඇවිදින එකත් එක්ක තියාගන්න උත්සාහ කරා. දැන් සතියෙන් කරන වැඩ කීයක් මං කියලා දුන්නද? මතකයිද කට්ටියට? කීයක්ද? කීයක්ද? 3ක් නේද? පළවෙනි එක සිහියෙන් ඇහුම්කන් දෙන එක. දෙවෙනි එක සිහියෙන් වාඩි වෙලා ඉන්න එක. තුන්වෙනි එක සිහියෙන් ඇවිදින එක. හොඳයි. දැන් මම සති ක්‍රීඩාවක් කරන්න හදන්නේ මයින්ඩ්ෆුල් ගේම් එකක්. කට්ටිය කැමතිද? සති ක්‍රීඩා? ඔව්. හරි මම මයින්ඩ්ෆුල් ගේම් එකක් නැත්තම් සති ක්‍රීඩාවක් කරන්න හදන්නේ. ඔයගොල්ලන්ට පේනවද මගේ අතේ තියෙන එක? ඔක්කොටම පේනවද? හැම ළමයෙකුටම පේනවනේ? හරි. ඔයගොල්ලෝගේ අවධානය මේකත් එක්කයි තියාගන්න ඕනේ. අවධානය නැත්තම් හිත මේකත් එක්ක තියාගන්න තමයි ඌමනා වෙන්නේ. හරිනේ? මේක මේ පැත්තටදී මේ පැත්තේ කට්ටිය අප්පුඩියක් ගහනවා. මේක මේ පැත්තටදී ඔයගොල්ලෝ එක අප්පුඩියක් ගහනවා. ආයෙ මේ පැත්තටදී ඔයගොල්ලෝ මේ පැත්තටදී ඔයගොල්ලෝ. හරිනේ? මේ පැත්තට ආපුවම ඔයගොල්ලෝ ගහන්නේ නෑ. හොඳට මේක දිහා බලන් ඉන්න. එතකොට මේක තමන්ගේ පැත්තට ආපුවම අප්පුඩියක් ගහන එක තමයි කරන්නේ. යම් වෙලාවක මේක එන එකක් නෑ. එතකොට අප්පුඩි ගහන්නේ නෑ. දැන් මංකි මයින්ඩ් එකෙන් ඉන්න අය මේකෙදි මාට්ටු වෙනවා. හවු වෙනවා. මොකද අප්පුඩි වදිනවා වෙනම හොඳට තේරෙයි. ඒකින්ද ඔයගොල්ලෝ හොඳට සිහියෙන් ඉන්න උත්සාහ කරන්න. හරිනේ? මේ පැත්තටදී මේගොල්ලෝ අප්පුඩියයි මේ පැත්තටදී මේගොල්ලෝ අප්පුඩියයි. හරිනේ? පටන් ගන්න. හොඳයි ළමයි. දැක්කද මං කිව්ව අයින්ඩ් එක? පිරිමි ළමයි හොඳයි. පිරිමි ළමයි ගැහුවේ නැහැ එක්කෙනෙක්වත්. ගෑනු ළමයි ගැහුවනේ. අවධානය මේකට හොඳට සිහියෙන් ඉන්න. ආයෙ පටන් ගන්නවා අප්පුඩි දෙකයි ඈ. පටන් ගන්නවා. පිරිමි ළමයි හොඳයි. ගෑනු ළමයිට මංකි මයින්ඩ් එක වැඩි වෙලුවාම වෙන ඉස්කෝලවල පිරිමි ළමයිට මංකි මයින්ඩ් එක මේකේ අනිත් පැත්ත. දැන් අප්පුඩි 3යි ඈ. අවධානය මේකට අප්පුඩි 3ක් ඈ. මේ පැත්තේදී ඔයගොල්ලෝ 3යි මේ පැත්තේදී ඔයගොල්ලෝ 3යි. අවධානය මේක දිහාම බලන් ඉන්න. එතකොට හරි. මේ පාර එක්කෙනයි ගැහුවේ. හොඳයි නේ මේ පාර හොඳයි. සිහියෙන් හිටියා. අප්පුඩි 3යි ආයෙ පටන් ගන්නවා. හරි ගෑනු ළමයිනුත් හොඳයි. දැන් ඔක්කොමලා සතියෙන් දැන් මං කියන දේ අහගෙන ඉන්න ඊට පස්සේ ඒකම කරන්න පුළුවන්ද කියලා බලන්න ඈ. හොඳට අහගන්න. මේක මේ පැත්තේදී ඔයගොල්ලෝ එක අප්පුඩියයි. මේ පැත්තේදී ඔයගොල්ලොත් එකයි. ආයෙ එනකොට දෙකයි. 3යි 4යි 4යි 3යි 3යි 2යි 1යි. මතකයිද?
ආයි කියන්නද? හොඳට අහගන්න. 1යි 1යි 2යි 2යි 3යි 3යි 4යි 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 3යි 3යි 2යි 2යි 1යි 1. මෙහෙන් ඉවර වෙන්නේ. ඊට වඩා වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. කලබල වෙන්නේ නැතුව මේක එන විදියට ගහන්න. හරිනේ? මේක දිහා බලා ගන්න. කැමරා දිහා නෙමෙයි මේක දිහා පටන් ගන්නවා. ළමයි ටික හොඳයි. හරියටම කරා වරද්දන්නේ නැතුව. නේද? දැන් මම ප්‍රශ්නයක් අහනවා. ඕගොල්ලෝගේ අවධානය ඒ සති ක්‍රීඩාවත් එක්ක තියෙන වෙලාවේදී ඕගොල්ලෝගේ මනසට වෙන මොන හරි ආවද? ඕගොල්ලෝ ඒකත් එක්ක අවධානයෙන් ඉන්නකොට මොන හරි ආවද මනසට? වෙන මොන හරි දෙයක්? ආවේ නැහැ නේද? හැමතිස්සෙම මේ වගේ තමයි. අපි මොන හරි වැඩක් කරද්දී අපේ සම්පූර්ණ අවධානය කරන වැඩෙත් එක්ක තියෙනවා නම් අපේ හිතේ කරන වැඩෙත් එක්ක ඒකාග්‍ර වෙනවා ඒකෝදි වෙනවා. අපේ මනසේ තියෙන අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් වෙලා ඒ මොහොත කෙරේ හොඳට අපේ අවදි භාවය වැඩි වෙනවා. තේරුණා නේද? ටීචර් උගන්වද්දී හොඳට සතියෙන් හිටියොත් බලන්න කොච්චර හොඳට කියන දේවල් ඇහෙයිද කොච්චර හොඳට තේරුම් ගන්න පුළුවන් වේද නේද? ඔව්. අපි හැමතිස්සෙම කරන වැඩක් එක්ක අපේ අවධානය තියනවා නම් අපේ අර කලබල වඳුරු මනස අයින් වෙලා යනවා. ඒ වගේම අපේ මනස සැහැල්ලු වෙනවා. මොකක් නිසාද අපේ මනස සැහැල්ලු වෙන්නේ? මනසේ තියෙන අනවශ්‍ය දේවල් ඔක්කොම අපි සතියෙන් ඉන්න වෙලාවේදී අයින් වෙලා යනවා. නේද? එහෙම නැත්නම් අපි මනසේ ගොඩක් જાති නිතරම පුරෝගෙන ඉන්නේ නේද? කලින් වෙච්ච දේවල්, කරන්න තියෙන දේවල්, බාහිර අයගේ දේවල් නේද? එක එක ඒවා අපි නිතර මනසේ පුරෝගෙන ඉන්නේ. එතකොට අපේ මනසට ලොකු බරක් තියෙනවා, පීඩාවක් තියෙනවා. මනස එක එක જાති වලින් පිරුණාම මනසට බරයි. මනසේ තියෙන අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් වෙනවා සතිමත් වෙනකොට. එතකොට අපේ මනස සැහැල්ලු භාවයටපත් වෙනවා. ඒක මොන වගේද? අපි ළඟ බෑග් එකක් තියෙනවා. අපි මේ බෑග් එකේ බඩු ගොඩාක් දාගෙන කරේ ඉල්ලගෙන ඉන්නවා. ඒක පහසුද අපහසුද? අපහසුයි නේද? ඒකේ බඩු ගොඩක් නම් අපිට බරයි. අපේ බෑග් එකේ තියෙන අත්‍යවශ්‍ය බඩුවක් දෙකක් නම් ඒක අපිට වෙහෙසක් නෑ නේද? සතියෙන් කරන්නේ මේ මොහොතට අදාළ දේ අරගෙන අපේ මනසේ තියෙන අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කරලා දානවා. එතකොට අපේ මනස සැහැල්ලු භාවයටපත් වෙනවා. මනස සැහැල්ලුවෙන් තියාගන්න පුළුවන්කම ලැබෙනවා. අපි දවසේ කරන හැම වැඩක්ම සිහිය පිටවල කරොත් මේ විදිහට මනස හොඳට අවදියෙන් සැහැල්ලුවෙන් මුළු දවස පුරාම තියාගන්න පුළුවන්කම ලැබෙනවා. කරන වැඩක් කෙරෙහි අවධානය පවත්වනවා. හරි නේද? දැන් මම කීයක් කියලා දුන්නද? 4යි නේද? සිහියෙන් ඇහුම්කන් දීම, සිහියෙන් වාඩි වෙලා ඉන්න එක, සිහියෙන් ඇවිදීම සති ක්‍රීඩාවක් නේද? ඔව්. දැන් ඔයගොල්ලන්ට සිහියෙන් කෑම කන එක කියලා දෙන්න හදන්නේ. හරිනේ? හැමෝටම පුංචි කෑමක් දීලා ඒක සතියෙන් කන හැටි කියලා දෙනවා. හරිනේ? සතිය කෙසේ වෙතත් කෑමක් ලැබෙන එක ලොකු දෙයක් නේද? එහෙම හිතෙන්නේ නැද්ද ළමයිට? සතිය නම් දැන් ගිය සතියෙත් තිබ්බ දැන් මේ සතියත් ආවනේ නේද? කෑමක් හම්බෙන එක ඊට වඩා හොඳයි නේද? හරි මම ඒක කියලා දෙන්නම් ඔයගොල්ලන්ට කොහොමද සතියෙන් ආහාර ගන්න කියලා. ඔයගොල්ලෝ ඔක්කොම ඇස් දෙක වහගන්න හොඳට කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙන්න. එක අතක් මෙහෙම ඉස්සරහට දික් කරගන්න. එක අතක් මෙහෙම ඉස්සරහට දික් කරගන්න හිඟා කනකොට වගේ. හරිනේ කොන්ද කෙලින් තියාගන්න. එක අතක් ඉස්සරහට දික් කරගෙන ඇස් දෙක වහගන්න. ඇස් දෙක වහගෙන දැන් ඕගොල්ලෝ හොඳට දික් කරගත්ත අතට අවධානය යොමු කරන්න. මේ වෙලාවේ ඕගොල්ලෝගේ අතේ මොනක්වත් නැති නිසා ඕගොල්ලෝගේ අතට සැහැල්ලුවක් දැනෙනවා. ඕගොල්ලෝගේ අතට මොන හරි වැටෙනකොට පුංචි දෙයක් අතට වැටුණා කියලා දැනෙයි. ඕගොල්ලෝ සිහියෙන් ඉන්න. ඕගොල්ලෝ සිහියෙන් ඉන්න. අතට මොන හරි වැටුණාම පුංචි දෙයක් අතට වැටුණා කියලා දැනෙයි. ඕගොල්ලෝ සිහියෙන් ඉන්න තරමට ඒක ඕගොල්ලන්ට හොඳට තේරෙන්න පටන් ගන්නවා. මගේ අතට පුංචි දෙයක් වැටුණා කියලා. හොඳට සිහියෙන් ඉන්න. ඕගොල්ලෝ හොඳට සිහියෙන් ඉන්න තරමට ඕගොල්ලෝගේ අතට මොන හරි වැටුණාම තමන්ගේ අතට පුංචි දෙයක් වැටුණා කියලා දැනීමක් ඇති වෙයි. දැන් ඕගොල්ලෝගේ අතට වැටිච්ච එක අල්ලලා බලන්න ස්පර්ශයෙන් අඳුන ගන්න පුළුවන්ද කියලා. ඇස් පේන්නේ නැති කෙනෙකුට මොන හරි ලැබුණොත් එයා ස්පර්ශයෙන් අඳුනගන්නේ මට මොකද්ද ලැබුණේ කියලා. ඒක ගොරෝසුද සිනිඳුයිද ලැබිච්ච දේ? ස්පර්ශයෙන් අඳුන ගන්න බලන්න ගොරෝසු ස්වභාවයක් තියෙනවා. ඒක හැඩේ අඳුන ගන්න පුළුවන්ද?
ඔව් ඒක හතරස් හැඩයක් තියෙනවා කියලා ඔයගලන්ට සිහියෙන් අඳුන ගන්න පුළුවන්. ඒක ඉඹලා බලන්න සුවඳ. එතකොට ලැබිච්ච දේ තවත් තහවුරු වෙනවා. හරි. එක සුවඳක්ද ඒකේ සුවඳ කීපයක් තියෙනවද? හොඳට ඉඹලා බලන්න ඒක එක සුවඳක්ද තියෙන්නේ කියලා. ඔව් ඔයගලන්ට ඒකේ සුවඳත් සිහියෙන් අඳුන ගන්න පුළුවන් වුණා. දැන් S2 අරලා බලන්න. ඔව් චොකලට් බිස්කට් එකක් Tamanට ලැබිලා තියෙන්නේ නේද? ඔව්. දැන් කන්න හිතෙනවද? කෙල ගිලෙනවද? ඒකත් සිහියෙන් දැනගන්න. හරිනේ? දැන් මම ඕක සතියෙන් කන හැටි කියලා දෙන්නම්. වෙනදා අපි සතියෙන් නෙමෙයි කෑම කෑවේ නේද? කෑම කන්නේ කොහොමද? කතා කර කර කෑම කනවා. වටේට බල බල එක එක ඒවා කල්පනා කර කර වෙන වැඩ කර කර ටීවී බල බල මොන මනසද? වඳුරු මනස, මංකි මයින්ඩ් එක. අපි කෑම කෑවට අපේ අවධානය කෑම කන එකත් එක්ක තිබුණේ නෑ. දැන් අපි අවධානය නැත්තම් හිත මේ කෑම කන එකත් එක්ක තියාගන්නයි උත්සාහ කරන්නේ. ඕක හපනකොට ඇහෙන හඬ, පුංචි පුංචි කෑලි වලට කැඩෙන හැටි, ඕකේ රස කීයක් තියෙනවද කියලා අඳුන ගන්න උත්සාහ කරන්න. දැන් සමහරක් ළමයි ඉස්කෝලවල ළමයි ඕකේ රස කියලා තියෙනවා. ගාල්ල පැත්තේ ඉස්කෝලේක 7 වසරේ ගෑනු ළමෙක් රස 6ක් කිව්වා චොකලට් බිස්කට් එකේ. කොළඹ ඉස්කෝලේක ළමෙක් රස 11ක් කිව්වා චොකලට් බිස්කට් එකේ. දැනට අපි ඕකේ රස 12ක් විතර අඳුනගෙන තියෙනවා. අපි බලමු ඕගොල්ලන්ට රස කීයක් අඳුන ගන්න පුළුවන් වෙයිද කියලා. හරිනේ? මම මේ බෙල් එකට එකක් ගහනවා. එතකොට ඕගොල්ලෝ S2 වහගෙන සිහියෙන් බිස්කට් එක කන්න පටන් ගන්න. හරිනේ? හරි. S2 වහගෙන සිහියෙන් බලන්න බිස්කට් එක හපනකොට ඇහෙන හඬ, පුංචි පුංචි කෑලි වලට ඒක කැඩෙන හැටි, ඒ බිස්කට් එකෙන් දැනෙන රස, බිස්කට් එක හපනකොට ඒකෙන් පුංචි හඬක් ඇහෙනවා. ඒ ගැන සතිමත් වෙන්න. ඊට පස්සේ හපන වෙලාවේදී ඒක පුංචි පුංචි කෑලි වලට කැඩෙන හැටි බලන්න. ඒකෙන් ඔයගලන්ට රස කීයක් අඳුන ගන්න පුළුවන්ද? එකම රසක්ද, රස කීපයක්ද? දැනෙන රස මතක තියාගන්න. සම්පූර්ණයෙන්ම බිස්කට් එක කාලේ ඉවරනකම් සිහියෙන් ඉන්න උත්සාහ කරන්න. තමන්ගේ අවධානය බිස්කට් කන එකත් එක්ක තියාගන්න එකයි කරන්නේ. ඔයගලන්ට දැනෙන රස මතක තියාගන්න. ඔයගලන්ට රස කීයක් ඒකෙන් අඳුන ගන්න පුළුවන්ද කියලා බලන්න. සම්පූර්ණයෙන්ම ඔයගොල්ලෝ බිස්කට් එක කාලේ ඉවරනකම් සතිමත් බව පවත්වන්න. ඒක හපනකොට ඇහෙන හඬ, පුංචි පුංචි කෑලි වලට කැඩෙන හැටි, ඒකේ රස කීයක් ඕගලන්ට අඳුන ගන්න පුළුවන්ද කියලා බලන්න. දැනෙන රස මතක තියාගන්න. සම්පූර්ණයෙන්ම බිස්කට් එක කාලේ ඉවරනකම් සිහියෙන් ඉන්න උත්සාහ කරන්න. දැනෙච්ච රස ටික ගණන් කරලා මතක තියාගන්න. ඕගලන්ට රස කීයක් බිස්කට් එකෙන් අඳුන ගන්න පුළුවන් වුණාද කියලා. හරි නේද? දැන් මම අහන්නම් ඕගලන්ට එක එක්කෙනෙකුට දැනෙච්ච රස මට ඕගලොන්ගේ ප්‍රමාණය ආවට පස්සේ ඕගලෝ අත උස්සලා කියන්න මට මෙච්චරක් දැවුණා කියන එක. එක රසක් දැනෙච්ච ළමයි කී දෙනෙක් ඉන්නවද? එක රසක්. රස දෙකක් දැනෙච්ච අය. රස තුනක් දැනෙච්ච ළමයි අත උස්සන්න. ඕගලන්ට දැනෙච්ච ගාන ආවට පස්සේ අත උස්සලා කියන්න ඕනේ. හරි. තුනක් දැනෙච්ච ළමයි ඉන්නව ගොඩක්. රස හතරක් දැනෙච්ච ළමයි ඉන්නවද? හොඳයි. රස හතරක් දැනෙච්ච ළමයිනුත් ඉන්නවා. රස පහක් අඳුනගත්තා ඉන්නවද? රස පහක්. ඔව්. ළමයි දෙන්නෙක් ඉන්නවා. රස හයක් ඉන්නවද? රස හතක්. රස අටක්. 9ක් 10ක් 11ක් නෑනේ. වැඩිම මේ ඉස්කෝලේ රස පහයි. හරි පුතා අඳුනගත්ත රස පහ කියන්නේ වාතීස්වනේ. ඔව් කියන්න බලන්න නැකිටලා.
නැකිట్ලා කියන්න. පිටි රස, පිටි රස, කොකෝ රස, කොකෝවා රස, සීනි රස, ඔව් සීනි රස කියන්නේ පැණි රස, කිරි රස, පාන් පිටි රස. ඔව් පාන් පිටි රස. හරි. හොඳයි. අනිත් ළමයි එකට එකතු කරන්න අනිත් රස ටික වාඩි වෙන්න පුතා. තාම නේද අනිත් අයට දැවුනේ? ලුණු රසක් තියෙනවා අන්න හරි. කීපයක් කිව්වා. කියන්න බලන්න අනිත් අයත් එකතු කරන්න. දැනිච්ච රස තියෙනවද? ඔව් මං කියන්නම් ඒකේ තියෙන රස ටික පැණි රස තියෙනවා. කිරි රස, පාන් පිටි රස, ඇඹුල් රස, කහට රස, තිත්ත රස, වැනිලා වගේ බටර් රසක්, වැනිලා රසක් තියෙනවා, බටර් වගේ තෙල් රසක් තියෙනව නේද? කොකෝ රසක් නේ? කහට රසක්. රස තියෙන ඕකේ ගොඩක්. පැණි රස, කිරි රස, ඇඹුල් රස, තිත්ත රස, ලුණු රස, කහට රස, වැනිලා රස, කෝපි රස, කොකෝ රසක්, කෝපි කියන්නේ. එතකොට තෙල් වගේ බටර් රසක්, වැනිලා රසක්. මේ වගේ රස 10ක් විතර තියෙනවා. ඉතින් අද ඔයගොල්ලෝ රස ගොඩක් අඳුනගත්තා නේද? වෙනදා චොකලට් බිස්කට් කාලා තියෙනව නේද? රස දැවුනද? වෙනදා චොකලට් බිස්කට් එකේ ලුණු රස දැනෙච්ච අය ඉන්නවද? අද දැනෙච්ච අය අතොස්සන්න බලන්න. අද චොකලට් බිස්කට් එකේ ලුණු රසක් දැනෙච්ච අය. ඔව් ඕගොල්ලෝ හිතුවද චොකලට් බිස්කට් එක ලුණු රසක් තියෙයි කියලා නේ? ඇඹුල් රස දැනෙච්ච අය ඉන්නවද චොකලට් බිස්කට් එකේ? ඔව් ඒ ළමයි ඉන්නවා. කහට රසක් කහට තිත්ත රසක් දැනෙච්ච අය ඉන්නවද චොකලට් බිස්කට් එක අන්තිම කොටසේදී තිත්ත රසක් එනවා නේද? හොඳයි. ඒ කියන්නේ අද ළමයි කාලා තින්නේ සතියෙන්. වෙනදා කොහොමද කෑවේ? මොන මනසින්ද කාලා තින්නේ? මංකි මයින්ඩ් එකෙන්, වඳුරු මනසෙන් නේ. ඒකින්ද වෙනදා රස දැනුනේ නෑ. ඔව් අද අපි සිහියෙන් කෑම කෑවා. සිහියෙන් කෑම කන එකේ තව ප්‍රයෝජන තියෙනවා මම ඒ ටිකක් කියලා දෙන්නම්. අපි කෑමක් හොඳට හපලා කනවා නම් කෑම හොඳට හපලා කද්දී කටේදී කෙලත් එක්ක හොඳට මිශ්‍ර වෙනවා. එතකොට කටේදී රසායනික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එහෙම හොඳට හපලා කනකොට ඒ කටේදී රසායනික ක්‍රියාවලියක් සිද්ධ වෙලා ආහාර බඩට ගියාම ආහාරයෙන් හැදෙන ලෙඩ රෝග හැදෙන්නේ නැතු වෙනවා. දියවැඩියාව ආදී රෝග හැදෙන්න එක හේතුවක් තමයි අපි ආහාර කනකොට ගන්නකොට හොඳට හපලා කන්නේ නෑ. ටීවී බල කතා කර කර වෙන වැඩ කර කර එක එක කල්පනාවල කෑම කනකොට අපි හොඳට හපන්නේ නෑ. ඕගොල්ලෝ අද හොඳට හපනකොට තේරෙනව නේද? ඒක දීරයක් බවට පත් වෙනවා කටේදී නේද? දීරයක් වගේ වෙනවා. ආන් එහෙම හොඳට ආහාර කෙලත් එක්ක මිශ්‍ර වෙන්න ඕනේ. ඒකින්ද සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න ක්‍රමය කියන්නේ ඝන ආහාරයක් හපලා බොන්න කියනවා. ඝන ආහාරයක් කොහොමද හපලා බොන්නේ? දැන් බිස්කට් එක ඝන ආහාරයක් නේද? දැන් ඔයගොල්ලෝ හොඳට දීරයක් වගේ වෙනකන් හැපුවා නේද? අන්න ඒ වගේ හපලා බොන්න කියනවා. දීරයක් හපලා කන්න කියනවා. කොහොමද දීරයක් හපලා කන්නේ? තේ එකක් බොනකොට බීම එකක් කොහොමද හපලා කන්නේ? එකපාරට ගිලින් නැතුව ටිකක් වෙලා කටේ කලත්ත ඉන්න කියනවා කෙල මිශ්‍ර වෙන්න. කලත්ත ඉන්න කියනවා කෙල මිශ්‍ර වෙන්න. එතකොට ඒකත් කෙලත් එක්ක මිශ්‍ර වුණාම ආහාර බඩට ගියාම ඒකෙන් රෝග ඇති වෙන්නේ නැහැ. ඒ තව දෙයක් මට කියලා දුන්නා වෛද්‍යවරයෙක්. මේ වගේ නෙමෙයි ලොකු අයට කරපු වැඩසටහනක එතන මුස්ලිම් වෛද්‍යවරයෙක්. එයා කියනවා තව දෙයක් තියනවලු මේ සතියෙන් ආහාර ගැනීමයි වෛද්‍ය විද්‍යාව අතර සම්බන්ධයක්. එයා කියනවා සතියෙන් අපි හොඳට හපලා ආහාර ගන්නවා නම් අපේ ආමාශයට ඇති වුණාම ආමාශයේ මොළේට පණිවිඩයක් යනවලු දැන් ඇති කියලා. ඊට පස්සේ අපිට ගොඩක් කන්න බැහැලු. හොඳට සිහියෙන් කන්නකො දවසක් එක දවසක් හරි කෑම. එතකොට තේරෙයි ටිකක් වෙලා කනකොට අපිට ඉක්මනට බඩ පිරෙනවා. ඒ ඇයි ඒ ආමාශයට ඇති වුණාම ආමාශයෙන් මොළේට පණිවිඩයක් යනවලු දැන් ඇති කියලා. ඊට පස්සේ අපිට ගොඩක් කන්න බෑ. ඒක තමයි ශරීරයට අවශ්‍ය ආහාර ප්‍රමාණය. සෞඛ්‍ය සම්පන්න ආහාර ප්‍රමාණය ඒක. ඉතින් ඒකින්ද 100න් කෑම කන එකේ ගොඩක් ප්‍රයෝජන තියෙනවා. එතකොට ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් mindful eating. සිහියෙන් ආහාර ගන්න එක. හරිනේ? මම දැන් 5ක් කියලා දුන්නා නේද? ඔව්. මම දැන් තව එක එක වැඩක් සිහියෙන් කරන හැටි කියලා දෙන්නම්. එතකොට ඔයගලන්ට පුළුවන් තමන් දවසේම සිහියෙන් වැඩ කරන්න කැමති කෙනෙකුට ඒක පුරුදු කරගන්න. එතකොට මොකද වෙන්නේ? අර මනසේ ව්‍යාකූල භාවය නැතු වෙනවා නේද? වඳුරු මනස අයින් වෙනවා. කරන වැඩෙත් එක්ක අපේ හිත හොඳට ඒකාග්‍ර වෙනවා. ඒකෝදි වෙනවා. අපේ කරන වැඩෙත් එක්ක හොඳට අවදි භාවයක් තියෙනවා. අපිට කරන වැඩ හොඳට සැහැල්ලු මනසකින් නිවැරදි විදියට කරගැනීමේ හැකියාවත් සතිමත් බව පුරුදු කරද්දී Tamanට ලැබෙනවා. ඉතින් මම වැඩ කීපයක් සතියෙන් කරන හැටි කියලා දෙන්නම්. හරිනේ? ඔයගොල්ලෝ දත් මදිනවද? ඔව් හොඳයි ළමයි දත් මදින එක. නේද? හරි. හැබැයි සතියෙන් දත් මදින්නේ
නෑ මම දැන් සතියෙන් දත් මදින හැටි කියලා දෙන්නේ. හරිනේ? දත් මදිනකොට අපේ අවධානය යොමු කරන්නේ දත් මදින එකට නේද? ඔව් ඒක තමයි සතිමත් බව කියලා කියන්නේ. එතකොට අපි උදාහරණයක් විදිහට මම මේක අරන් පෙන්නන්නම්. දත් බෙහෙත් දෙක අතර ගත්තාම මේක ස්පර්ශය අපිට අඳුර ගන්න පුළුවන්. මොන වගේද? ගොරෝසුද සිනිඳුයිද? සිනිඳුයි නේද? දත් බෙහෙත් එක ස්පර්ශය. මූඩි අරනකොට ඒක ගොරෝසුයි. සිහියෙන් හිටියොත් ඒක ඇඟිලි දෙකට රිදෙන තරම් හොඳට තේරෙයි. බලන්නද සිහියෙන් ඒ වැඩේ කරලා. ඊට පස්සේ දත් බෙහෙත් එක මෙහෙම බඩමැදින් මිරිකනවද? නෑ නේද? මෙහෙම යටින් මිරිකලා අවශ්‍ය ප්‍රමාණය ගන්න එක, මූඩිය වහන එක, අදාළ තැන තියන එක සිහියෙන් කරනවා. ඊට පස්සේ අපි දත් මදින වෙලාවේදී දත් බෙහෙත් එකේ සැර කටට දැනෙනවා. තමන් පාවිච්චි කරන දත් බෙහෙත් එකට අනුව කටට සැරක් දැනෙනවා. දත් බුරුසුවේ කෙඳි ගොරෝසුද සිනිඳුයිද? ගොරෝසුයි නේද? විදුරු මාස් වල වදිද්දි පුංචි පුංචි වේදනා දැනෙනවා. අපි හොඳට සිහියෙන් හිටියොත් ඒක තමන්ට තේරෙයි. වදිනකොට මදින වෙලාවේදී ඒ ගොරෝසු කෙඳි විදුරු මාස් වල වදිද්දි දැනෙන ස්පර්ශය. ඊට පස්සේ දත් මදිනකොට හඬක් නිකුත් වෙනවා ඇහිලා තියෙනවද? වේගෙන් මදිනකොට හඬ, හිමින් මදිනකොට හඬ වෙනස් වෙන හැටි නේද? ඇහිලා තියෙනව නේද? ආන් ඒ විදිහට දත් මදින වෙලාවේ අත්දකින්න අත්විඳින දේවල් සිහියෙන් දැනගෙන ඒකත් එක්ක සතිමත් වෙනවා. දැන් ඕගොල්ලෝ ගෙදරදී දත් මදිනවනේ නේද? ඔව් කිව්වනේ. කොහොමද දත් මදින්නේ? අපි හයියෙන් මේ බර ගාලා මදිනවා. හිටපු ගාලා හක් ගාලා හක්කේ වදිනව නේද? වැදිලා නේද? තල්ලේ එහෙම හක් එහෙම වදින්නේ නේද? මොන මනසෙන්ද මැදලා තියෙන්නේ? වඳුරු මනසෙන් අපේ අවධානය නැත්නම් හිත එක එක කල්පනාවල මදින එක ඔහේ සිද්ධ වෙන එක පාට හයියෙන් වැදුනහම තමයි දන්නේ දත් මදිනවා කියලා නේද? දැන් සිහියෙන් දත් මදිනවා නම් අපිට ඒ මොහොත ගැන ගොඩක් සතිමත් භාවයක් ලැබෙනවා. හරිනේ? එතකොට දත් මදින වෙලාවේදී බලන්න දත් මැදලා ඉවරනකම්ම සතිමත් බව පවත්වන්න පුළුවන්ද කියලා. හරිනේ? ඊට පස්සේ මූණ හොදන වෙලාව ඒකට සතිමත් වෙනවා. මූණට වතුර වැටෙනව මොනවාද දැනෙන්නේ? සීතල නේද? උණුසුම් වතුරක් නම් උණුසුම දැනෙන හැටි. මෙහෙම මූණ අතින් උලනකොට ඒ ස්පර්ශය කොහොමද දැනෙන්නේ කියලා දැනගන්න පුළුවන්. අපි දන්නේ නැතුවට අපි ගොඩක් හයියෙන් මූණ උලනවා. තරුණ එක්කෙනෙක් මගෙන් සතිමත් බව පුරුදු කරන එක අහගෙන ගියා. මම එයාට කියලා දුන්නා. එයා කියනවා ඊළඟ දවසේ ඇවිල්ලා ස්වාමීන් මම ඉස්සරලාම කරේ සතියෙන් මූණ හොදන එක කිව්වා. මම මූණ හොදන වෙලාවේ මූණ හයියෙන් උලනවා. ඒක මට රිදෙනවා කියලා දැනගත්තේ සිහියෙන් ඉන්නකොටලු. අපිත් දන්නේ නැතුවට එක එක කල්පනාවල මූණ හයියෙන් උල්ලනවා නේද? මේ නහයවල් කන් ඔක්කොම හයි වෙලා තියෙන ඉඳ හොඳයි. නැත්නම් අපි මූණ හොදලා කණ්ණාඩිය ළඟට ගියාම තමයි දන්නේ නහය තින්ක් එකේ කියලා. ඇයි අපි දන්නේ නැතුවට අපි හයියෙන් උල්ලනවා. සිහියෙන් හිටියොත් තේරේ ස්පර්ශේ දැනෙන හැටි. මූණ හොදනකොට සතිමත් වුණොත් දැනගන්න පුළුවන්. මූණ උල්ලන වෙලාවේදී ස්පර්ශය සබන් ගන්නකොට සිනිඳු ස්පර්ශයක් නේද? දිය වෙන හැටි, සුවඳ එන හැටි, ඒ සිනිඳු ස්පර්ශය දැනෙන ආකාරය. ඒ විදිහට ඒ මෝන හොදන එකත් එක්ක සතිමත් වෙනවා. මෝන හොදන එකත් එක්ක සතිමත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෝන හොදන එකත් එක්ක අපේ හිත ඒකාග්‍ර වෙනවා, ඒකෝදි වෙනවා. මොන මනසද අයින් වෙන්නේ? මොන මනසද? වඳුරු මනස අයින් වෙලා යනවා. එතකොට අපි කරන වැඩෙත් එක්ක අපේ හිත තියෙනවා. අවධානය තියාගන්න පුළුවන්. එතකොට මනස අනවශ්‍ය දේවල් වලින් අයින් වෙලා තියෙන්නේ නේද? අර එක එක කල්පනා වලින් මනස අයින් වෙලා තියෙන. ඒක නිසා අපේ මනස සැහැල්ලුවෙන් තියෙන මේ වෙලාවෙත් නේද? අපි කරන වැඩෙත් එක්ක සතිමත්. ඒ විදිහට හැම වැඩක්ම සිහියෙන් කරන්න පුළුවන්. වතුර නාන එක ඒකත් සිහියෙන් කරන්න පුළුවන්. මම ඒක කියලා දෙන්නම්. අපේ කඩුවෙල බෝමිරියේ සතිපාසල මධ්‍යස්ථානයේ හැම ඉරිදම හවස 3 ඉඳලා 5 වෙනකන් ඕගොල්ලෝ වගේ ළමයි 250ක් විතර එනවා. ඒගොල්ලෝ සතිමත් බව පුරුදු කරනවා. ඔක්කොමලා ශාලාවේ වාඩි වෙලා ඉඳගෙන සතිමත් බව පුරුදු කරනවා. සතිමත් ඇවිදීම පුරුදු කරනවා. එක එක වැඩක් සිහියෙන් කරන හැටි ඉගෙන ගන්නවා. සතියෙන් චිත්‍ර අඳිනවා. සති ක්‍රීඩා කරනවා. අපි කියලා දෙන්නේ සිහිය පුරුදු කරන එක. 7 වසරේ ගෑනු ළමෙක් එයා සතියෙන් වතුර නාලා අත්දැකීම කිව්වා. මම ඒක ඕගොල්ලන්ට කියන්නම්. එතකොට ඕගොල්ලෝ ඉගෙන ගන්න කොහොමද සතියෙන් වතුර නාන්නේ කියලා. එයා කියන වතුර නාන තැනට ගිහලා මෙහෙම ටැප් එක අතින් ඇල්ලුවාම සිනිඳු ස්පර්ශයක්ලු තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම අරින වෙලාවේදී තද ගතියක් අතට දැනෙනවලු. ඊට පස්සේ එයා කියනවා ඇඟට වතුර වැටෙන්න ගත්තලු. මුලින්ම ඇඟට වතුර වදිනකොට තද සීතලක් දැනෙනවලු. එයා දැනෙන සීතල දිහාම සීහියෙන් බලාගෙන හිටියලු. ඊට පස්සේ එයා කියනවා ටික වෙලාවකින් සීතල අඩු වීගෙන යන බව තේරෙනවලු. එයා කියනවා සමහරක් වෙලාවට සීතල ආපහු වැඩි වෙන වෙලාවලුත් තියෙනවලු. ඒ බව එයාට දැනගන්න පුළුවන්ලු. ඊට පස්සේ එයා කියනවා හොඳට තව සතිමත් වෙලා ඉන්නකොට තේරිච්ච දෙයක්. එයා කියනවා ඇඟට වතුර වදින තැන් වලින් තමයි සීතලක් දැනෙන්නේ. වතුර වදින්නේ නැති තැන් වල කිසිම දැනීමක් නැහැ කියලා එයා කියනවා. බලන්න එයා දැනෙන දෙයට සාපේක්ෂව නොදැනෙන තැනත් අඳුරගෙන නේද? වතුර වදින තැන් වලින් සීතලක් දැනෙනවා. හැබැයි වතුර වදින්නේ නැති තැන් වල කිසිම දැනීමක් නැහැ කියන එකත් එයා කියනවා. ඊට පස්සේ එයා කියනවා වතුර නාන එක නවත්තලා
සබන් කෑල්ල අතට ගත්තලු ඒක සිනිඳුයිලු. සිනිඳු ස්පර්ශයක්ලු. දිය වෙනවලු සුවඳ එනවලු. ඊට පස්සේ යා කියනවා ලණු කෑල්ලක් අරගෙන අතපය උලන වෙලාවේදී ඒක ගොරෝසුයිලු. හීරෙනවලු. යාට සමහරක් වෙලාවට ඒක රිදෙන ස්වභාවයක් තේරෙනවලු. ඒ සබන් ගාලා ඒ අතපය උලන වෙලාවේදී ස්පර්ශය දැනෙන හැටි. ඊට පස්සේ යා කියනවා එයා ආයිත් වතුර නාන්න ගත්තලු. ඇඟට වතුර වැටෙනවලු, සීතල දැනෙනවලු. බිමට වැටෙන වතුර වලින් හඬක් ඇහෙනවලු. එයාට ඒක 아무තු අත්දැකීමක්ලු. කවදාකවත් එයා වතුර නෑවට ඒකත් එක්ක ඉඳලා නෑ. මෙයා කියන එයාට ඒක අලුත් අත්දැකීමක්ලු. වතුර නානකොට ඒකත් එක්කම සතිය පාත්වලු. ඊට පස්සේ එයා කියන වතුර නාලා ඉවරුනහම එයාට අස් කරන්න මතක් වෙනවලු එතන. සබන් පෙට්ටිය වතුර පිරලා නම් ඒක අයින් කරන්නත් මතක් වෙනවලු. වෙනද එහෙම එකක් නැහැලු. ඒක සමහරට අම්මලු කියන්න ඕනේ. එතන අස් කරන්න සබන් පෙට්ටිය වතුර පිරලා අයින් කරන්න කියලා අම්මා සමහරක් විට බයිනවලු. දැන් එයාට ඒක අස් කරන්න මතක් වුණේ මොකක් නිසාද? එයා සිහියෙන් හිටපු නිසා නේද? ඔව්. අපි සතියෙන් ඉන්නකොට අපේ ආකල්පමය වෙනසක් ඇති වෙනවා. මොකද ආකල්පමය වෙනසක් කියන්නේ? ඒ කියන්නේ අපි නහත්ති කරන්න හොඳ නෑ දේවල් කියන එක නේද? දැන් වතුර එයා සිහියෙන් නැත්තම් වතුර සමහර විට එයාගේ අතින් නහස්ති වෙනව වෙන්න පුළුවන්. ඒකට අත්දැකීමක් මම කියන්නම්. පොලිස් නිලධාරී කට්ටියක් ඇවිල්ලා සතිපාසල වැඩසටහනක් කරා මේ විදියටම. ඒ වැඩසටහනට හිටපු සාජන් මහත්තයෙක් මට පහු කාලයකදී හම්බෙලා කියනවා සාන්නංශ මම ගෙදරදී වතුර නාන එක සිහියෙන් කළා. ඒ වෙලාවේදී එයා වතුර ගොඩක් නහත්ති කරනවා කියලා දැනගත්තේ සිහියෙන් ඉන්නකොට කිව්වා. එයා කොහොමද වතුර නාලා තින්නේ? ෂවර් එකෙන් එන වතුර මදි කියලා හිතාගෙන ෂවර් එකත් ඇරලා යට ටැප් එකත් ඇරලා ඒක බේසෙමකට පිරෙන්න ඇරලා දෙකෙන්ම නානවලු. එතකොට එයා ගොඩක් වතුර නහත්ති කරනවා කියලා තේරෙනවලු සිහියෙන් ඉන්නකොට. එයා කියනවා අර ෂවර් එකෙන් හොඳ වතුර ටිකක් එනවලු සිහියෙන් ඉන්නකොටලු ඒක තේරුනේ. දැන් එයා වතුර නහත්ති කරනවා කියලා එයාට කවුද කියලා දුන්නේ? කවුද කියලා දුන්නේ? සිහිය නේද? එයාට අපි කිව්වනම් වතුර නහත්ති කරනවා කියලා එයා අහයිද? ගෙදර කෙනෙක් කිව්වනම්. අහන්නේ එයා වතුර නහත්ති කරනවා කියන එක එයාට සතිය කියලා දුන්නා. ඒක තමයි අපේ ආකල්පමය වෙනසක් සතිය හදන්නේ. නහස් දේවල් නහත්ති කරන්න හොඳ නැහැ කියන එක. ඔයගොල්ලෝ සමාජයට ඉස්කෝලේ කෑම කාලා ටැප් එක පුල්ල අරගෙන අත අල්ලගෙන කතා කර කර ඉන්නව ඇති නේද? වතුර ගොඩාක් අපතේ යනවා. සමහරක් ඉස්කෝලවල ළමයිට බොන්න වතුරක් නැහැ. නේද? පිරිසිදු වතුර හිඟයි. එතකොට අපි ඒක ආරක්ෂා කරන්න නම් සතියෙන් ඉන්න ඕනේ නේද? සිහිය අපිට ඒක කියලා දෙනවා. ඒකෙන්ද සතියෙන් ඉන්නකොට ගොඩක් දේවල් අපේ ජීවිතේ හැදෙනවා. තව කෙනෙක් කියන්නේ නැතුව අපිට ඒක ඉබේටම ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. සතිමත් බව පුරුදු කරනවා නම්. එතකොට සතියෙන් වතුර නාන එක මම දැන් කියලා දුන්නේ. සතියෙන් වතුර නාන්නත් පුළුවන් නේද? දැන් මම කීයක් කියලා දුන්නද මතකයිද? පළවෙනි එක මොකද්ද? සිහියෙන් ඇහුම්කන් දීම. දෙවෙනි එක සිහියෙන් වාඩි වෙලා ඉන්න එක. තුන්වෙනි එක සිහියෙන් ඇවිදීම. හතරවෙනි එක සති ක්‍රීඩාව නේද? පස්වෙනි එක සිහියෙන් ආහාර ගැනීම. හයවෙනි එක සිහියෙන් දත් මැදීම. හත්වෙනි එක සිහියෙන් මෝන සේදීම. අටවෙනි එක සිහියෙන් වතුර නෑම. මම දැන් 8ක් කියලා දුන්නේ. හරි. මම දැන් සිහියෙන් පාඩම් කරන එක කියලා දෙන්නම්. ඒක ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි නේද? දැන් විභාගයටත් ළඟ කට්ටියක්නේ. හැමෝටම වැදගත්. සිහියෙන් පාඩම් කරන්නේ කොහොමද කියන එක. දැනට ඕගොල්ලෝ පාඩම් කරනව නේද? හැබැයි පාඩම් කරන්න ගොඩක් වෙලා යනවා. පාඩම් කරන දේවල් මතක හිටින්නේ නෑ. ඒක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේද? පාඩම් කරන්න ගොඩක් කාලය ගත වෙනවා. හැබැයි පාඩම් කරන දේවල් මතක හිටින්නේ නෑ. මොකද්ද හේතුව? අපි පාඩම් කරන වෙලාවේදී අපේ සම්පූර්ණ අවධානය පාඩමත් එක්ක තියාගන්නේ නෑ. අපි ඒ වෙලාවට වෙන වැඩ කරනවා. යන්නේ ණය දිහා බලනවා. එක එක ඒවා කල්පනා කර කර ඉන්නව නේද? ඒක නිසා අපේ හිත පාඩමත් එක්ක තියෙන අඩු වශයෙන් ඒකින්ද අපිට පාඩම් කරන ඒවා අමතක වෙලා යනවා ඉක්මනට. ඒ වගේම ගොඩක් වෙලා යනවා පාඩම් කරන්න. ඒකින්ද පාඩම් කරන වෙලාවේදී වෙන වැඩ කරන්නේ නැහැ. වෙන යන්නේ ණය දිහා බලන එක, ඒ අතර කරන වෙන වැඩ නවත්තන්න ඕනේ. ඊට පස්සේ එක එක ඒවා කල්පනා කරන එක නවත්තලා පාඩම් කරන වෙලාවේදී පාඩමත් එක්ක සම්පූර්ණ අවධානය තියාගන්න උත්සාහ කරන්න. එතකොට ඉක්මනට පාඩම් කරලා ඉවර කරන්න පුළුවන්. ඒ වගේම පාඩම් කරන දේවල් හොඳින් මතක තියාගන්නත් පුළුවන්. ඉතින් ඒකට පහසු වෙන ක්‍රමයක් මම කියලා දෙන්නම්. පාඩම් කරන්න කලින් එකපාරටම පාඩම් කරන්න යන්නේ නැතුව ටික වෙලාවක් අර සතිමත් ඉඳ ගැනීම කරන්න. S2 වහගෙන ටික වෙලාවක් අවට පරිසරයේ ශබ්ද අහන්න. එතකොට අපේ මනසේ කලබලේ අයින් වෙලා යනවා. ඊට පස්සේ මනසේ කලබලේ අයින් වුණාම අවධානය කයට අරගෙන
හුස්ම ඉහළ පහළ යන එකත් එක්ක සතිමත් වෙන්න. හුස්ම ඉහළ පහළ යන එක සිහියෙන් බලාගෙන ඉඳලා පාඩම් කරන්න පටන් ගන්න. අඩුම විනාඩි 10ක් කරන්න හැමදාම පාඩම් කරන්න කලින්. එතකොට හොඳට පාඩමට අවධානය තියාගන්න පුළුවන්. පාඩම් කරන දේවල් මතක තියාගන්නත් ලේසි වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මොකද්ද? අපි පාඩම් කරන දේවල් ඉගෙන ගන්න දේවල් මතක තියාගන්න මොලේ කොටසක් තියෙනවා. ඒක දන්නවද ඔයගොල්ලෝ? අහලා තියෙනවද? අපි පාඩම් කරන දේවල් මතක හිටින මොලේ කොටසක් තියෙනවා. ඒකට කියන නම මොකද්ද දන්නවද? මොකද්ද? හිපොකැම්පස්. මොකද්ද? හිපොකැම්පස්. ඒ මොලේ හිපොකැම්පස් වල ස්නායු පරිපත හොඳට වැඩෙන්න පටන් ගන්නවා. ස්නායු හොඳට වැඩෙනවා හිපොකැම්පස් වල සතිමත් බව පුරුදු කරන කෙනාගේ. ඒකින්ද මතක ශක්තිය වැඩි වෙනවා. හිපොකැම්පස් වල තමයි මතකේ ගබඩා කරලා තියෙන්නේ. ඒකේ ස්නායු හොඳට වැඩෙනවා සතිමත් බව පුරුදු කරද්දී හිපොකැම්පස් ලොකු වෙනවා කියලා කියන්නේ. එතකොට හිපොකැම්පස් ලොකු නම් කැම්පස් යන්න පුළුවන්. කැම්පස් යන්න කැමති අය ඉන්නවනම් ඒගොල්ලෝගේ හිපොකැම්පස් ලොකු වෙන්න ඕනේ. හිපොකැම්පස් ලොකු වෙන්න නම් මොකද කරන්න ඕනේ? සතිමත් බව පුරුදු කරන්න ඕනේ. ඒකින්ද ඔයගොල්ලෝ පාඩම් කරන්න කලින් හැමදාම අඩුම විනාඩි 10ක් ඊට වඩා පුළුවන් නම් හොඳයි. S2 වහගෙන පුටුවේ වාඩි වෙලා ටික වෙලාවක් අවට පරිසරයේ ශබ්ද සිහියෙන් අහන්න. මනසේ කලබලයේ අයින් වුණාම අවධානය හුස්මට අරගෙන හුස්ම ඉහළ පහළ යන එකත් එක්ක සතිමත් වෙන්න. ඊට පස්සේ පාඩම් කරන්න ගන්න. ඒක හැමදාම පුරුද්දක් විදියට කරන්න. එතකොට ඔයගොල්ලන්ට ලොකු වෙනසක් තේරෙයි. අපිට අත්දැකීම් තියෙනවා. දැන් සතිපාසල ළමයිට කියලා දීලා එහෙම සතිමත් බව පුරුදු කරන ළමයි හොඳට අධ්‍යාපන කටයුතු කරනවා. ඒගොල්ලන්ට හොඳට මතක හිටිනවා. ඉගෙන ගන්න ලේසි වෙලා තියෙනවා. ඉතින් බලංගොඩ ඉන්න හිමංසා දෙව්මිනී කියලා ළමයි කල්තොට මේ ඔයගොල්ලන්ගේ ප්‍රදේශෙම තමයි. එයා 8 වසරේදී සතිපාසල වැඩසටහනට මේ වගේ සම්බන්ධ වුණා. ඇත්තටම එයා ළමයිගේ එක්ක නෙමෙයි දෙමව්පියන්ගේ එකකට සම්බන්ධ වුණේ. එයා අම්මත් එක්ක ඇවිල්ලා හිටියා. එයා කොච්චර දක්ෂ ළමෙක්ද කියනවනම් කියන එක හොඳට අහගෙන හිටියා. ඊට පස්සේ එයා සතිමත් බව පුරුදු කරන්න ගත්තා. මං ආයි බලංගොඩ එනකොට ඒ ළමයා කියනවා ස්වාමීන් වහන්සේ මම අප්‍රේල් තිබ්බ විභාගෙන් පන්තියේ පළවෙනියා වුණා. සතිපත් බව පුරුදු කරපු නිසා. එයා කියනවා ටීචර් උගන්වද්දී එයා හොඳට ඇහුම්කන් දෙන එක කරන්න පටන් ගත්තලු. වෙනද එයා වටවිට බලනවලු එක එක ඒවා කල්පනා කරනවලු. යාළුවොත් එක්ක ඒ අතරේ කතා කරනවලු. මෙයා එහෙම කරන්නේ නැතුව ටීචර් උගන්වද්දී හොඳට සිහියෙන් ඇහුම්කන් දෙන එක කරාලු. ඒතකොට ටීචර් කියලා දෙන දේවල් හොඳට තේරෙන්න ගත්තලු. මතක හිටින්නත් පටන් ගත්තලු. පාඩම් කරන්න කලින් විනාඩි 20ක් ඉඳගෙන මම අර කියලා දීපු විදිහට සතිය පුරුදු කරාලු. ඊට පස්සේ එයා කියනවා පාඩම් කරලා කම්මැලි වෙලාවට වෙනදා ටීවී එක දාගන්නවලු. දැන් එයා කියනවා කම්මැලි වෙලාවට ගෙදර අඹ ගහ යට ගිහිල්ලා සතිමත් ඇවිදීම කරනවලු. සක්මන් භාවනාව. දැන් අපි කළා නේද ඒක? ඇවිදිනකොට ඇවිදින එකේ අවධානය තියාගෙන සිහියෙන් ඇවිදිනවා. එයා ඒක කරලා ආයෙ ගිහිල්ලා පාඩම් කරනවලු. ඊට පස්සේ මම බලංගොඩ එනේන වාරෙට ඒ ළමයා සමහරක් වෙලාවට මුණ ගැහෙනවා. ඒ ලොකු අයගේ වැඩසටහන් වලදී ඒ ළමයා කියන්න ගත්තා ඊළඟට අගෝස්තු විභාගයෙන් පන්තියේ පළවෙනියා වුණාලු. දෙවෙනියට වඩා ලකුණු 200ක ලීඩ් එකක් තියෙනවලු. ඊළඟ විභාගයෙන් පන්තියේ පළවෙනියා වුණාලු. දෙසැම්බර් දෙවෙනියට වඩා ලකුණු 300ක ලීඩ් එකක් තියෙනවලු. දැන් ඒ ළමයා හැමදාම පන්තියේ පළවෙනියා. දැන් කියනවා එයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්ලු කිසි පීඩනයක් නැතුව, කිසි වෙහෙසක් නැතුව. දැන් එයා අනිත් යාළුවන්ටත් කියලා දෙනවලු ඕගොල්ලෝ පාඩම් ටීචර් උගන්වද්දී අනිත් අයත් එක්ක කතා කරන්න එපා. එතකොට තමයි ඉගෙන ගන්න අමාරු. ඔයා සිහින් ඇහුම්කන් දෙන්න කියලා යාළුවන්ට කියලා දෙනවලු. පාඩම් කරන්න කලින් සතිමත් වෙන හැටි යාගේ යාළුවන්ට කියලා දෙනවලු. එයා හොඳ යාළුවෙක් නේද? එයා දන්න දේ අනිත් අයත් එක්ක බෙදා ගන්නවා නේද? ඊට පස්සේ ඒක දැනගෙන ඉස්කෝලේ උගන්වන ස්වාමීන් වහන්සේ නම ඒ ළමයා උදේ රැස්වීමට ගෙනල්ලා අනිත් අයට කියලා දෙනවලු ඒ ළමයා දාලා සතිමත් බව. දැන් ඒ ළමයා 11 වසරේ ඉන්න ළමෙක්. ඕගොල්ලෝගේ පන්තියේ මේ වෙනකොට ඉන්නේ. එයා 8 වසරේදී තමයි සතිපාසලට සම්බන්ධ වුනේ. එතකොට එයාගේ ඉගෙනීම පැත්ත වෙනසක් ඇති උනේ සතිමත් බව නිසා. දැන් ඕගොල්ලන්ට තේරෙනව නේද ඒක වැදගත් කියලා? නේද? ඔව් ටීචර් උගන්වනකොට අහන් ඉන්න එක වැදගත්. අපේ මනස නිරවුල් නම් ඉගෙන ගන්න එක වැදගත් වෙනවා. එතකොට දැන් සතිමත් බව පුරුදු කරන්න පාඩම් කරනකොට ඒ කියන්නේ පාඩමත් එක්ක අවධානය තියාගෙන ඉන්න එක. මම දැන් ඕගොල්ලෝගෙන් ප්‍රශ්නයක් අහනවා. හරිනේ? ඕගොල්ලෝ මේ කියලා දීපු එක තේරුණාද කියලා බලන්න ඕගොල්ලන්ට. සෙල්ලම් කරද්දී සතිය පිටවන්න පුළුවන්ද? කල්පනා කරලා කියන්න. සෙල්ලම් කරන වෙලාවේ සතිය පිටවන්න පුළුවන්ද? පුළුවන් කියන ළමයි අත උස්සන්න. හොඳට අත උස්සන්න පුතා. අත උස්සන ළමයි මේ විදියට. මෙහෙම අත. හරි.
සෙල්ලම් කරද්දි සතිය පිටවන්න පුළුවන් කියන ළමයි හොඳට අත උස්සන්න. උස්සන්න නැති ළමයිනුත් ඉන්නවා. ඒගොල්ලෝ සෙල්ලම් කරද්දි සතිය පිටවන්න බෑ කියලා කියන්නේ. දැන් පුළුවන් කියපු ළමයි මට උත්තර දෙන්න කොහොමද සෙල්ලම් කරද්දි සතිය පිටවන්නේ? සෙල්ලම් කරනකොට අපි අවධානය තියාගන්නේ මොකක් එක්කද? සෙල්ලමත් එක්ක නේද? ඔව්. සෙල්ලම් කරද්දි පාඩම් කරන එක ගැන හිතන්නේ නෑ. සෙල්ලම් කරනකොට සෙල්ලම් කරන එකත් එක්ක. පාඩම් කරනකොට මොකක් එක්කද? පාඩමත් එක්ක නේද? පාඩම් කරන වෙලාවේ සෙල්ලම් කරන එක ගැන හිතුවොත් මොකද වෙන්නේ? පාඩමත් නෑ, සෙල්ලමත් නෑ. සෙල්ලම් කරද්දි පාඩම් කරන එක ගැන හිතුවොත් සෙල්ලමත් නෑ, පාඩමත් නෑ. ඒකින්ද පාඩම් කරනකොට පාඩම් කරන එකත් එක්ක ඉන්න. සෙල්ලම් කරද්දි සෙල්ලම් කරන එකත් එක්ක ඉන්න. තේරෙනව නේද? හරි. මම දැන් කියනකොට උත්තර දෙන්න. පාඩම් කරනකොට මොකක් එක්කද ඉන්නේ? සෙල්ලම් කරනකොට, කෑම කනකොට, දත් මදිනකොට, මෝන හොදනකොට, වතුර නානකොට, යාළුවොත් එක්ක කතා කර කර ඉන්නකොට, කතා කරන එකත් එක්ක නේද? දැන් මේ වගේ තැනක කතා කරොත් ගැලපෙනවද? නෑ නේද? ඔව්. අපි සභාවට ගැලපෙන්නේ නෑ මේ වෙලාවේ මොනවාද කරන්න ඕන කියලා අපි දන්නේ නැත්තම් නේද? සමහරට ටීචර් උගන්වද්දී අපි කතා කර කර ඉන්නව නම් ඒක පන්තියේදී ගැලපෙන්නේ නෑ නේද? යාළුවෝ කතා කර කර ඉන්න වෙලාවක නිකන් අපි ලයිට් කනුවක් ගිල්ලා වගේ ඔහම ඉන්නවනම් එතන ගැලපෙනවද? නෑ නේද? යාළුවොත් එක්ක කතා කරන වෙලාවේදී කතා කරන්න ඕනේ නේද? ඔව්. අපි යමක් ඉගෙන ගන්න වෙලාවේදී අවධානය එකත් එක්ක තියාගන්න ඕනේ. සෙල්ලම් කරද්දී හොඳට දාඩිය දාන්න සෙල්ලම් කරන්න ඕනේ. සෙල්ලම් කරේ නැත්නම් ඒත් ලෙඩ වෙනවා. හොඳට ශරීර සෞඛ්‍යය හොඳ වෙන්න නම් ව්‍යායාම කරන්න ඕනේ. ඒ කියන්නේ හොඳට සෙල්ලම් කරන්නත් ඕනේ නේද? ඉගෙනගෙන විතරක්ම හරියන්නේ නෑ. ඉගෙන ගන්න එකත් ඕනේ. සෙල්ලම් කරන එකත් ඕනේ. හැබැයි ඒ වෙලාවල් වල අපි සතිමත් වුණොත් අපිට මේ දේවල් හරියට කරගන්න පුළුවන්. අර හිමංසා දෙව්මිනී කියන බලංගොඩ ළමයා කල්තොට එයා උස පැනීමේ තරඟෙන් ක්‍රීඩා කරද්දී ආ සතිමත් වීම පුරුදු කළා. එයා කියනවා දැන් ක්‍රීඩා කරද්දී මහන්සියක් දැනෙන්නේ නැහැලු. කරන දේත් එක්ක ඉන්නවලු. උස පැනීමේ තරඟෙන් පළාත් මට්ටමට දින්නවලු. එයා කියනවා දැන් හැම එකකින්ම එයා දිනනවලු සතිමත් බව නිසා. සිංහල අවුරුද්දක සංගීත පුරු තරඟෙ තීදී ඒකිනුත් පළවෙනියා වුණාලු. එයා කියනවා අනිත් අයට එච්චර සිහියක් නැහැලු. ඒගොල්ලෝ මේ අර සංගීත පුරු තරඟෙදී කරන්නේ මොකද්ද? සින්දුව නවතිද්දී ටග්ගල වාඩි වෙන්න එපා නේද? අනිත් අය ළඟ යාළුවත් එක්ක කතා කර කරලු අරක වටේ යන්නේ. යාට වාඩි වෙන්න සිහිය නැහැලු. සමහරවිට වටවිට බලබලලු වෙන වෙන කල්පනාවලු ඇවිදින්නේ. එයාට වාඩි වෙන්න කල්පනාව නැහැලු. දැන් මෙයා කියනවා එයා සතියෙන් ඉන්න නිසා එයාට ලේසිලු හැම දෙයකින්ම දිනන්න. ඇයි හොඳට එයා සිහියෙන් ඉන්න නිසා. මනසත් සැහැල්ලුයිලු. වෙනදා වගේ මනසේ කිසි පීඩනයක් නැහැලු. එයා ඉස්සර ඉගෙන ගන්නකොට ගොඩක් පීඩනෙලු ඉගෙන ගත්තේ. අනිත් ළමයි මට වඩා ලකුණු ගනීද? මට බැරි වෙයිද? දැන් එයාට එහෙම එකක් නැහැලු. එයා සැහැල්ලුවෙන් ඉගෙන ගන්නවලු. අනිත් ළමයිටත් කියලා දෙනවලු හොඳින් ඉගෙන ගන්න සතිමත් වෙන හැටි. තේරෙනව නේද? ඔව්. එතකොට දැන් ඔයගොල්ලන්ට තේරෙනව නේද? අපි මොන හරි කරද්දී කරන වැඩෙත් එක්ක අවධානය තියාගෙන ඉන්න එක තමයි මේ සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද මේක අපිට අවශ්‍ය දෙයක්ද නැත්නම් අතිරේක කරදරයක්ද? අවශ්‍ය දෙයක් නේද? අපිට හොඳට ඉගෙන ගන්න සතිමත් බව ඕනේ නේද? මනස සැහැල්ලුවෙන් තියාගන්න සතිමත් බව ඕනේ. පාර යනකොට සතිය තියෙන්න ඕනද? ඔව් නේද? මංකි මයින්ඩ් එකෙන් ඔහේ යන උඩ බල වෙන කල්පනාවක. මොකද වෙන්නේ? ඩ්‍රයිවිං කරන අයත් උඩ බලාගෙන එක එක කල්පනාවල එනවා. ළමයිනුත් උඩ බලාගෙන යනවා. මොකද වෙන්නේ? ඩීන් ගාලා හැප්පුණාට පස්සේ ගලවන්න ආප්පැහන්දක් ඕනේ. නේද? දැන් ගොඩාක් ක්‍රියානතුරු වැඩි ඇයි ඒ? ඩ්‍රයිවිං කරන අය සතියෙන් නෙමෙයි ඉන්නේ. ඒගොල්ලෝ ෆෝන් ඔබ ෆෝන් බල සමාජයට වෙන වෙන කල්පනාවල නේද? ළමයිනුත් යන්නේ සීහෙන්ද? නෑ ළමයිනුත් එක එක කල්පනාවල මංකි මයින්ඩ් එකෙන් යනවා. එතකොට අනතුරු නේද? ඒකෙන්ද අපිට හැම වෙලාවකම සතිමත් බව තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි සතිපාසලෙන් අපි මේ සිහිය පුරුදු කරන එක මුළු ලංකාවෙම ළමයිට කියලා දෙන්නේ. ළමයිට විතරක් නෙමෙයි ගුරුවරුන්ටත් කියලා දෙනවා. විදුහල්පතිවරුන්ටත් කියලා දෙනවා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට, ගුරු උපදේශකවරුන්ට, ඒ වගේම ආයතනවල වැඩ කරන අයට, විශ්වවිද්‍යාලේ ළමයිට, වෛද්‍යවරුන්ට හැම ශාස්ත්‍රයකටම අපි දැන් සතිපාසල වැඩසටහන කියලා දෙනවා. මේක හැම මිනිසෙකුටම අවශ්‍ය දෙයක් නිසා. ඉතින් මේ සතිමත් බවත් එක්ක මුස්ලිම් ළමයි, කතෝලික ළමයි, බෞද්ධ ළමයි, හින්දු ළමයි කිසිම ආගමක ભેදයක් නැතුව හැම කෙනෙක්මත් එකතු වෙලා ඉන්නවා. හරිනේ? දැන් ඕගොල්ලන්ට මම හැම වැඩක්ම සිහියෙන් කරන හැටි කියලා දුන්නා නේද? එක එක වැඩක් කොහොමද සිහියෙන් කරන්න කියලා දුන්නා. දැන් මම ඕගොල්ලන්ට කියලා දෙනවා හැඟීම් ආවේගවල
සතිය පිහිටවන එක. හැඟීම් ආවේග වල සතිය පිහිටවන එක කියලා දෙන්න කලින් මම පුංචි තව සති ක්‍රීඩාවක් කරන්නම්. කැමතිද? මයින්ඩ්ෆුල් ගේම් එකක්. හරිනේ? හරි. සති ක්‍රීඩාවක්. ඕගොල්ලන්ට මගේ අත පේනවද? ඕගොල්ලන්ට මගේ අත පේනවද? පේනවනේ? ඇඟිලි කීයක් පේනවද දැන්? 5යි. දැන් ඇඟිලි කීයක් පේනවද? 1යි. හරිනේ ඔයගොල්ලෝගේ අවධානය මගේ අතත් එක්ක තියාගන්න ඕනේ. මම මේ ක්‍රීඩාවෙන් ඔයගොල්ලන්ට කියලා දෙනවා අපි කොච්චරක් සිහියෙන් ඉන්නවද, ඇබ්බැහියෙන් වැඩ කරනවද කියන එක. හරිනේ? මම කියලා දෙන්නම්. දැන් ඇඟිලි කීයක් පේනවද? 2යි. දැන් හරි. දැන් මගේ අත දිහා බලාගෙන සතියෙන් ඉන්න. හරිනේ? මම එක ඇඟිල්ලක් දික් කරාම එක ඇඟිල්ලෙන් අප්පුඩි ගහන්න ඕනේ. හරි ඇඟිල්ලෙන් අප්පුඩි ගහන පටන් ගන්න එක ඇඟිල්ලෙන් අල්ලට හයියෙන් මට හෙන්න ගහන දිගටම හයියෙන් ගහන්න පණ ඇතුව අත දිහා බලාගෙන දිගටම ගහන්න එක ඇඟිල්ලක් පේන්නේ. මෙහෙම කරද්දි ගහන්නේ නෑ. හරි නේද? වේගෙන් ගහන්න ඕනේ. මං ටට්ටක් ගාලා වෙනස් කරනවා. මගේ අත දිහා බලා ගන්න. දිගටම සතියෙන් ඉන්න. වේගෙන් ගහන්න. වේගෙන් වදින්න ඕනේ අප්පුඩිය ගහන වෙලාවේදී. කෝ සතියෙන්ද අත දිහා බලා ගන්න. වේගෙන් අප්පුඩිය වදින්න ඕන. කෝ හොඳට බලාගෙන ඉන්න අය හොඳයි. හොඳයි දැක්කද එබ්බෙහියට යන හැටි. අපි දවසේ වැඩ ගොඩක් කරන්නේ සිහියෙන් නෙමෙයි එබ්බෙහියට පුරුද්දට. සතියෙන් ඉන්නවා කියන්නේ ඊට වඩා ගොඩක් වෙනස්. අපේ හොඳට අවදි භාවය ඒ වෙලාවට තියෙනවා. හරි නේද? හරි. දැන් මම ඕගොල්ලන්ට හැඟීම් ආවේගවල සතිය පිහිටවන එක කියලා දෙන්න හදාන්නේ. මොනවාද අපිට එන හැඟීම් ආවේග? අන්න හරි. තරහව, තව දුක, සතුට, බය, ඉරිසියාව, එපා වීම, කලකිරීම මේවා තමයි හැඟීම් ආවේග නේද? අපිට සමහරක් වෙලාවට තරහ වෙනවා, දුක හිතෙනවා, ඉරිසියාව ඇති වෙනවා, සතුට එනවා, එපා වීම ඇති වෙනවා නේද? කලකිරීම ඇති වෙනවා. මේ හැම එකක් කෙරෙහිමත් සතිමත් වෙන්න පුළුවන්. ඉතින් මම ළමයිට කීපයක් හැඟීම් ආවේග කෙරෙහි සතිමත් වෙන්න හැටි කියලා දෙන්නම්. හරිනේ? තරහ යන ළමයි ඉන්නවද? හවුද? තරහ යන ළමයි අත උස්සන්න බලන්න. හොඳට අත උස්සන්න ඕනේ. දැන් අත උස්සන කොටත් ඉගෙන ගන්න ඕනේ මෙන්න මෙහෙම හොඳට කෙලින්
අනිත් අයට පේන්න අත උස්සන්න. දැන් තරහ යන ළමයා අත උස්සලා පෙන්නන්න. ඔව් ළමයි ටික හොඳයි ඔක්කොටම තරහ යනවා. හරි අත පාත් දාන්න. හරි. දැන් මම තරහව ගැන සතිමත් වෙන්න හැටි කියලා දෙන්නම් නේද? ඔව් තරහ යන එක සාමාන්‍ය දෙයක්. ඒක ස්වභාවික දෙයක්. මොන හරි අකමැති දෙයක් සිද්ධ වෙනකොට අපිට සමාජයට කේන්ති යනවා නේද? හැබැයි ඒ කෙරේ සතිමත් වෙන්න පුළුවන්. කොහොමද තරහ ගියාම සතිමත් වෙන්නේ? දැන් අපිට තරහ යන වෙලාවල් තියෙනවනේ නේද? තරහ ගියාම ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ සිහියෙන් මට දැන් තරහ ගිහිල්ලා ඉන්නේ කියලා. මම දැන් ගොඩක් තරහෙන් ඉන්නේ කියලා සිහියෙන් දැනගන්නවා. තරහ ගියාට පස්සේ අපි මොනවද කරන ප්‍රතික්‍රියා? මොනවද කරන්නේ තරහ ගියාම? කියන්න බලන්න. මොනවද කරන්නේ? මොනවද අපි කරන්නේ? ගහනවා, බනිනවා, එකට එක කියනවා, බඩු පොලේ ගහනවා නේද? වැඩ නොකර ඉන්නවා, කතා නොකර ඉන්නවා, නිදා ගන්නවා නේද? මේවා තමයි අපි කරන ප්‍රතික්‍රියා. සතියෙන් ඉන්න කෙනා මෙන්න මේ ප්‍රතික්‍රියා නවත්තනවා. කේන්ති ගියාම මම දැන් හොඳටම කේන්තියෙන් ඉන්නේ කියලා දැනගෙන අර ප්‍රතික්‍රියා කරන එක නවත්තනවා. එකට එක කියන එක, රණ්ඩු කරන එක, ගහන්න බනින්න යන එක නවත්තනවා. ප්‍රතික්‍රියා කරොත් මොකද වෙන්නේ? අපිට ඒකෙන් හානි වෙන්න පුළුවන් නේද? අපි කාට හරි එකට එක කියන්න ගියොත්, රණ්ඩු කරන්න ගියොත්, ගහන්න බනින්න ගියොත් ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේද? ඒකින්ද ප්‍රතික්‍රියා නවත්තනවා. එතකොට ප්‍රතික්‍රියා වලින් වෙන්න තියෙන කරදර වෙන්නේ නෑ. මම හිරගෙදර ගියා ඒ රැඳවියන්ට සතිමත් බව කියලා දෙන්න. එතන මනුස්ස ඝාතන කරපු 100ක කණ්ඩායමක් හිටියා. අවුරුදු 20ත් 30ත් අතර. ළමයිනුත් හිටියා 18ක් වගේ වෙන අයත් හිටියා. මොකද්ද වෙලා තියෙන්නේ? ආපු කේන්තියකට ප්‍රතික්‍රියා කරලා අනිත් එක්කෙනාට ගහලා එයාගේ ජීවිතේ නැති වෙලා දැන් මුළු ජීවිතාන්තය දක්වාම හිරගෙදර පුංචි කෑල්ලක දුක් විඳිනවා හරියට කන්න බොන්නත් නැතුව වැඩ කර කර. ප්‍රතික්‍රියාවෙන් වෙච්ච හානිය නේද? දැන් සතිමත් වෙන කෙනා ප්‍රතික්‍රියා කරන්න යන්නේ නෑ. කියන්නේ ගහන්න බනින්න රණ්ඩු කරන්න එකට එක් කරන්න යන්නේ නෑ. කේන්ති ගියාම මම දැන් හොඳටම කේන්තියෙන් ඉන්නේ කියලා සිහියෙන් දැනගෙන Tamanට දැනෙන කේන්තිය සිහියෙන් බලන්න උත්සාහ කරනවා. කේන්ති ගියාම මොනවාද අපිට දැනෙන්නේ? අපිට බනින්න හිතෙන හැටි, ගහන්න හිතෙන හැටි, ඇඟ වෙවුලන හැටි, හිත වෙනස් වෙන විදිය, හිතට දැනෙන පීඩනේ සිහියෙන් බලාගෙන ඉන්නවා. Tamanට දැනෙන දේ. වෙනද අපිට කේන්ති ගියාම අවධානය ඉන්නේ අපේ පැත්තටද බාහිරයටද? බාහිරයට නේද? එතකොට මොකද වෙන්නේ? ඇහෙන, දකින, කියන ඔක්කොගෙම අපේ කේන්තිය වැඩි වෙලා අපි කේන්තියට යට වෙනවා. සතියෙන් ඉන්න කෙනා කේන්තියට යට වෙන එක වෙනුවට කේන්තිය අපේ පාලනයටයි ගන්නෙ. මම කේන්තියෙන් ඉන්නේ හැබැයි ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එතකොට අපි කේන්තියට යට වෙලා නැහැ. දැනෙන කේන්තිය දිහා සිහියෙන් බලාගෙන ඉන්නවා. අපි ළමයිටයි ලොකු අයටයි කියනවා සතිපාසලේදී කේන්ති ගියාම සතෙක්ගේ නම කියලා ඌ වගේ ඉන්න කියලා. දන්නවද මොකෙද්ද කියලා? මොකෙක් වගේද කියලා? කේන්ති ගියාම සතෙක්ගේ නම කියලා කියනවා එයා වගේ ඉන්න කියලා. මොකෙක් වගේද? ඉබ්බෙක් වගේ. මොකෙක් වගේද? ඉබ්බෙක් වගේ. ඉබ්බට කරදරයක් වුණාම එයා මොකද කරන්නේ? ගණු කඩු එනු සටනට කියලා යනවද මෙහෙම? නෑ නේද? එයා මොකද කරන්නේ? ඔළුවයි අඬු හතරයි එයාගේ පැත්තට අරගෙන එයා නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා. ප්‍රතික්‍රියා කරන්න යන්නේ නෑ. ඒකෙන්ද අපි ළමයිටයි වැඩිහිටියයටයි කියනවා කේන්ති ගියාම ඉබ්බෙක් වගේ Tamanට දැනෙන දේ කෙරෙහි සතිමත් වෙලා බලාගෙන ඉන්න. මොකෙක් වගේද ඉන්නේ? ඉබ්බෙක් වගේ. එතකොට අපි කේන්තියට යට වෙන්නේ නෑ. කේන්තියේ ස්වභාවය අපිට තේරෙනවා. ඒ වෙලේ දැනෙන දේවල් ටික වෙලාවකින් අපි කේන්තියට සතිමත් වෙච්ච නිසා අපි ඒකට යට වෙන්නේ නැති නිසා ටික වෙලාවක් ඒ කේන්තිය පැවතිලා යන හැටි සිහියෙන් බලාගෙන ඉන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට යම් වෙලාවක් කේන්තිය පවතින හැටි ඒකේ ස්වභාවය ටික වෙලාවකින් ඒක නැති වෙලා යන හැටි අපිට දැනගන්න පුළුවන්. මේක කියලා දුන්නා බලංගොඩ ඉස්කෝල 25ක ශිෂ්‍ය නායක නායිකාවන්ටයි පන්ති නායක නායිකාවන්ටයි කරපු වැඩසටහනකදී ඒ ළමයි අතර මුස්ලිම් ගෑන් ළමෙක් 9 වසරේ එයා කියනවා දැන් මම සතියෙන් වැඩ කරන හින්දා මට ඉගෙන ගන්න එක පහසුයි මම අවධානය තියාගෙන ඉන්නවා වැඩක් කරද්දී එයා කියනවා එයාට ගොඩක් කේන්ති යන ළමෙක් කේන්තිගේ වෙලාවේ සතිය පිහිටවපු එකේ අත්දැකීම තමයි එයාට කියන්න ඕනි කියලා එයා කියනවා ශිෂ්‍ය නායිකාවක් පුංචි වැරද්දකට එයාට බයින්න පටන් ගත්තලු. මෙයා වෙනද එකට එක කියනවලු උත්තර දෙනවලු. ඒ ළමයා බැනගෙන එනකොටම කේන්ති ආවලු. මෙයාට ඒ වෙලාවේ මතක් වුණාලු සතිපාසලෙන් කියලා දීපු එක. කේන්ති ගියාම තමන්ගේ පැත්තට අවධානය අරගෙන ඉබ්බෙක් වගේ ඉන්න කියපු එක එයාට මතක් වුණාලු. එයා මොකද කරේ? එයාට ආපු කේන්තිය දිහා බලන්න ගත්තලු.
එයා දිගටම ඒක බලාගෙන හිටියලු. දැන් අර ළමයා දිගටම බැනගෙන යනවලු. මෙයාට දැනෙන දේ බලාගෙන ඉන්නවලු. අර ළමයා දිගටම බැනගෙන ගිහලා එක පාට නවත්තලා ඇහුවලු ඔයා මොකද මට බයින්නේ නැත්තේ කියලා. මෙයා කෝලු මම සතියෙන් හිටියේ කියලා. අර ළමයා සතිපාසල වැඩසටහනට ඇවිල්ලා නෑ යහනවලු සතිය කියන්නේ මොකද්ද කියලා. එයා දන්න සතිය මොකද්ද? සවුන්දා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද සිකුරාද සෙනසුරාද ඉරිදා සතිය විතරයි. මෙයා කෝලු මම ඔයාට ඒක පස්සේ කියලා දෙන්නම් කියලා. එයා කියන ස්වාමීන් වහන්සේ සතිය කොච්චර සාමකාමී එකක්ද? එවලේ ආපු කේන්තිය මම සිහියෙන් බලන්න ගත්තා. ඒක ටික වෙලාවකින් යන්න ගියා. ඒ ළමයා මට පස්සේ දැක්කත් ගාණක් නැහැ කිව්වා. වෙනද ඒ වගේ දෙයක් වුණා නම් එකට එක කියනවලු රණ්ඩු කරනවලු. එයාටත් ලොකු පීඩාවක්ලු මනසට. ඊට පහවදාටත් ඒක මතක් වෙනවලු. එයා කියනවා සතිය ගොඩක් සාමකාමී එකක්ලු. කේන්ති ආපුවම බලන් ඉන්නකොට අපි ඒකට යට වෙන්නේ නැහැලු. ටික වෙලාවක් හිටියාම ඒක ටික වෙලාවක් ගියාම ඒක යන හැටි තේරෙනවලු. ඊට පස්සේ කේන්තියක් නැහැ කියලා දන්නවලු. දැන් එයා කේන්ති ගියාම ඉබ්බෙක් වගේ සතියෙන් ඉන්න එක පුරුදු කරනවා. බලාගෙන ඉන්නවා. එයා කියන ඉස්සර තරම් කේන්ති යන්නෙත් නැහැලු. කේන්ති ගියත් කේන්ති ආවත් යන හැටි හොඳට සිහියෙන් බලාගෙන ඉන්න පුළුවන්ලු. එතකොට එහෙම තමයි කේන්තිය ගැන සතිමත් වෙන්නේ. මම දැන් කියලා දෙන්නම් දුකක් ආපුවම කොහොමද සතිය පිටවන්නේ කියලා. දුකක් ආපුවම ඉස්සල්ලාම කරන්නේ මොකද්ද? මම දැන් දුකින් ඉන්නේ කියලා සිහියේ දැනගන්නවා. දුකක් ආපුවම කරන ප්‍රතික්‍රියා මොනවාද? අඬනවා, නොකා නොබී ඉන්නවා, වැඩ නොකර ඉන්නවා, නිදා ගන්නවා නේද? ඒක ගැනම කල්පනා කර කර ඉන්නවා. දුක වැඩි වෙනවද අඩු වෙනවද? දුක වැඩි වෙනවා නේද? ඔව් සතිය පිහිටවන කෙනා දුකක් ආපුවම ඒ වෙලාවේ සතිමත් වෙනවා. Tamanට දුක තියෙන වෙලාවේ මොනවාද දැනෙන්නේ? හිතට දැනෙන පීඩනේ, වෙහෙස ඒ වෙලාවට දැනෙන දේවල් කෙරෙහි සතිමත් වෙනවා. ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නොකා නොබී ඉන්නේ නෑ, වැඩ නොකර ඉන්නේ නෑ. ඒකම කල්පනා කර කර ඉන්නේ නෑ. වෙනද වගේ Taman කරන වැඩ ටික කරගෙන යනවා. ප්‍රතික්‍රියා වශයෙන් ඒකම කල්පනා කර කර හිටියොත් නොකා නොබී හිටියොත් මොකද වෙන්නේ? Tamanට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. සමහරක් අය කල්පනා කර කර ඉඳලා මොකද කරන්නේ? අන්තිමට දුක දරා ගන්න බැරි වුණාම ජීවිතේට අනතුරුත් කරගන්නව නේද? එතකොට වටිනා ජීවිතයක් Tamanගේ නැති වෙලා යනවා. ඒව කරන්නේ මොන මනසෙන්ද? වඳුරු මනසෙන් නේද? සතියෙන් ඉන්න කෙනා ප්‍රතික්‍රියා නවත්තලා Tamanට දැනෙන දුක කෙරෙහි සතිමත් වෙනවා. එතකොට දුකේ ස්වභාවය මොකද්ද? යම් වෙලාවක් පවතිනවා. ඒකේ වෙහෙස අපිට තේරෙනවා. කාලයක් ඒක පැවතිලා යනවා. එතකොට අපි ඒකට යට වෙලා Tamanගේ ජීවිතේට අනතුරු කරගෙන නෑ නේද? වෙනදා වගේ වැඩ ටික කරගෙන යන්න. දුකක් ආවොත් එහෙමයි. නොකා නොබී වැඩ නොකර එහෙම ඉන්නේ නෑ. වෙනදා වගේ වැඩ කරගෙන යනවා. හැබැයි මම ගොඩක් දුකින් ඉන්නේ කියලා සතිමත් වෙනවා දුක සම්බන්ධයෙන්. මොකෙක් වගේද ඉන්නේ? ඉබ්බෙක් වගේ ප්‍රතික්‍රියා කරන්නේ නෑ. දුක ඇවිල්ලා යනකම් සිහියෙන් බලාගෙන ඉන්නවා. එතකොට මේ හැඟීම් ආවේගවල ස්වභාවය මොකද්ද? දිගට පවතින කිසිම හැඟීමක් ආවේගයක් නෑ. කලින් ආපු දුක ඔයගොල්ලන්ට තාම තියෙනවද? නෑ නේද? ඒක ආවා වගේ යන්න ගියා. කලින් ඉස්සර ආපු තරහවක් තාම තියෙනවද? නෑ. ඒක ආවා වගේ යන්න ගියා. මේ හැඟීම් ආවේගවල ස්වභාවය දිගට පවතින එකක් නෑ. ඇවිල්ලා යම් වෙලාවක් පැවතිලා යන්න යනවා. අපි සතියෙන් කරන්නේ මේ හැඟීම් ආවේග ඇවිල්ලා යන හැටි සිහියෙන් බලාගෙන ඉන්නවා. මොකෙක් වගේද? ඉබ්බෙක් වගේ. හැම වෙලාවෙම එහෙමයි. ඉරිසියාවක් ආවොත් මොකද කරන්නේ? ඒක ගැන සතිමත් වෙනවා. මට දැන් ගොඩක් ඉරිසියාවක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අනිත් අයට හිංසා පීඩා කරන්න යන්නේ නෑ. Tamanට ආපු ඉරිසියාව කොච්චර වෙලාවක් පවතිනවද? ඒකෙන් මොනවද දැනෙන්නේ? Tamanට කරන්න කියන්න හිතෙන දේවල්. ඒ ඔක්කොම ගැනම සතිමත් වෙන්න. ඒක යම් කාලයක් පැවතිලා යන හැටි සිහියෙන් බලන්න. බයක් ආවමත් එහෙමයි. ඒ ආපු බය, ඒක දැනෙන විදිය යම් වෙලාවක් පැවතිලා ඒක යන හැටි කෙරෙහි සතිමත් වෙනවා. එතකොට මේ හැඟීම් ආවේගවල ස්වභාවය ඔය එපා වීමක් ආවත්, කලකිරීමක් ආවත්, දුකක් ආවත්, සතුටක් ආවත් ඔක්කොගෙම ස්වභාවය මොකද්ද? ඇවිල්ලා යම් වෙලාවක් පැවතිලා යනවා. සතියෙන් කරන්නේ ඒව ඇවිල්ලා යන හැටි කෙරෙහි සතිමත් වෙනවා. නැත්තම් ඉබ්බෙක් වගේ හොඳට බලාගෙන ඉන්නවා. අපි ඒකට යට වෙන්න යන්නේ නෑ. ඊට පස්සේ අපිට යම් දවසක් එනවා හොඳට මේ හැඟීම් ආවේග කෙරෙහි වෙහෙසටපත් වෙන්නේ නැතුව, ඒ වගේම පීඩා කරදර Tamanට ඇති කරගන්නේ නැතුව ඒව ඇවිල්ලා යන හැටි කෙරෙහි සතිමත් වීමේ හැකියාවක් මනස තුළ හැදෙනවා. මොකක් නිසාද හැදෙන්නේ? මේ සතිමත් බව දියුණු කරන කෙනාගේ අපේ මනසේ ලොකු ශක්තියක් ගොඩ නැගෙනවා. සතිය දියුණු කරන කෙනාගේ මනසේ ශක්තිය බලය වැඩි වෙනවා. ඒක එක ප්‍රයෝජනයක්. අර මනස සංසුන් වෙනවා, අවදි බව වැඩි වෙනවා. ඒ වගේම මනස සැහැල්ලුවෙන් තියෙනවා.
ඒ ප්‍රයෝජන වලට අමතරව අපේ මනසේ ලොකු ශක්තියක් ගොඩ නැගෙනවා. මනසේ බලයක් ගොඩ නැගෙනවා. මනසේ ශක්තිය අඩු අයගේ ස්වභාවය මොකද්ද? මනසේ ශක්තිය අඩු අයගේ ස්වභාවය මොකද්ද? ඉක්මනටම කලකිරෙනවා. ඉක්මනටම කඩා වැටෙනවා. ඉක්මනටම කේන්ති යනවා. ඉක්මනටම ආවේගශීලී වෙනවා. දේවල් ඉවසන්න දරා ගන්න ශක්තියක් නැහැ. මනස දුර්වල කෙනාගේ. සතිමත් බව පුරුදු කරද්දී මනස ශක්තිමත් වෙනවා. අපේ මනස දේවල් වලින් අයින් වෙලා හිස් වෙලා අපි කරන දේත් එක්ක සතිමත් වෙනකොට තමයි අපේ මනස ශක්තිය උපදවන්නේ. ඒ කියන්නේ අපේ මනස ඒකෝදි වෙන ඒකාග්‍ර වෙන තරමට මනසේ ශක්තිය බලය වැඩි වෙනවා. මම ඒකට උදාහරණයක් කියන්නම්. අපි ඉස්කෝලේ ඉන්නකොට අවුවට කාචයක් අල්ලලා කොළ පුච්චලා තියනව නේද? නිකම් මේ අවුවට කොළ දැම්මට පිච්චෙනවද? නෑ. කාචෙන් මොකද උනේ? විසිරිච්ච හිරු කිරණ ඔක්කොම එකම තැනකට ඒකෝදි වුණා, ඒකාග්‍ර වුණා. එතකොට ඒ හිරු කිරණ බල සම්පන්න වෙනවා කොළයක් පුච්චන්න තරම්. විසිරිච්ච හිරු කිරණේ කිසි ශක්තියක් නෑ. අපේ විසිරිච්ච මනසෙත් කිසිම ශක්තියක් නෑ. වඳුරු මනසේ කිසි ශක්තියක් නෑ. අපේ මනසේ ඒකෝදි වෙන ඒකාග්‍ර වෙන තරමට තමයි මනසේ ශක්තිය බලය වැඩි වෙන්නේ. තව උදාහරණයක් කියනවනම් කාන්දමයි යකඩේ අතර වෙනස මොකද්ද? කාන්දමද බල සම්පන්න යකඩේද? කාන්දම නේද? කාන්දමට තව යකඩයක් ඇදගන්න පුළුවන්. හැබැයි යකඩේට එහෙම බෑ. මොකද්ද වෙනස? ওই දෙකම යකඩ. මොකද්ද වෙනස? කාන්දමේ යකඩ අංශු මෙහෙම උතුරු පැත්තට දිශාගත කරලා තියෙන්නේ. කාන්දමක් මෙහෙම එල්ලුවොත් ඒක මෙහෙම උතුරට අදිනවා. යකඩේ යකඩ අංශු දිශාගත වෙලා නැහැ, විසිරීලා පවතින්නේ. විසිරිච්ච යකඩ අංශු කිසි ශක්තියක් නෑ. අර දිශාගත වෙච්ච යකඩ අංශු හරිම ශක්තිමත්. තව යකඩයක් ඇද ගන්න තරම් බලයක් තියෙනවා. අපේ මනසත් එහෙමයි. විසිරලා තියෙද්දි කිසිම ශක්තියක් නෑ. ඒකාග්‍ර වෙනකොට ඒකෝදි වෙනකොට මනසේ ශක්තිය බලය වැඩි වෙනවා. ඔයගොල්ලෝ දැන් සිහියෙන් අහුම්කම් දෙනකොට මේ අහගෙන ඉන්න එකත් එක්ක මනස මොකද වෙලා තියෙන්නේ? ඒකෝදි වෙලා ඒකාග්‍ර වෙලා තියෙන්නේ. ඉඳගෙන අපි හුස්මත් එක්ක සතිමත් වෙනකොට හුස්මත් එක්ක මනස ඒකාග්‍ර වෙලා තියෙන්නේ. වෙන වැඩක් කරද්දි සිහියෙන් ඉන්නකොට ඒ කරන වැඩෙත් එක්ක මනස ඒකාග්‍ර වෙලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අපේ මනසේ ශක්තිය බලය ගොඩක් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මනස ශක්තිමත් වෙනවා. එතකොට දුකක් ආවට, කේන්තියක් ආවට, වෙන ඕනම කරදරයක් වුණාට ඒ ඕනම දෙයක් දරා ගැනීමේ ශක්තියක් මනස තුල ගොඩ නැගෙනවා. ඒක අපේ දැනුම වැඩි වුණාට සිද්ධ වෙන්නේ නෑ. අපි කටපාඩම් කරලා ගොඩක් ලකුණු ගත්තා කියලා අපේ මනස දියුණු වෙන්නේ නෑ. අපි ගොඩක් ඉගෙන ගත්තා කියලා මනස දියුණු වෙන්නේ නෑ. ඒක දැනුමක් විතරයි. අපේ මනසේ ශක්තිය බලය වැඩි වෙන්න නම් මනස ව්‍යායාම කරවන්න ඕනේ. මනස ව්‍යායාම කරන ක්‍රමේ තමයි සතිමත් බව කියලා කියන්නේ. අපේ කය ශක්තිමත් වෙන්න නම් මොකද කරන්න ඕනේ? ඔයගොල්ලෝ දන්නව නේද? කය කාගේද වැඩිපුර ශක්තිමත්? ව්‍යායාම කරන අයගේ නේද? ව්‍යායාම කරන අයගේ කය හොඳට ශක්තියෙන් වැඩි. ඒකට හේතුව කයට ව්‍යායාම කරන නිසා. අපේ මනස ශක්තිමත් වෙන්නේ මනසට ව්‍යායාම කරොත් විතරයි. මනසට කරන ව්‍යායාම මොකද්ද? මනසේ කලබල අයින් කරන එක. මනස දේවල් වලින් හිස් කරන එක. අපි ගොඩක් පුරෝගෙන ඉන්න එක જાති නේද? ඒව අයින් කරලා අපි හුස්මත් එක්ක යාළු වෙලා ඉන්නවා. හුස්මත් එක්ක සතිමත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මනස නිදහස් වෙනවා. අපි අවට පරිසරය ඇහෙන ශබ්ද කෙරේ සතිමත් වෙනවා. ඇවිදිනකොට ඇවිදින එකත් එක්ක සතිමත් වෙනවා. මනස ගොඩක් දේවල් වලින් හිස් වෙලා යනවා. එතකොට මනසේ ශක්තිය බලය වැඩි වෙනවා. එහෙම තමයි අපි මනස ව්‍යායාම කරවන්නේ. සතිමත් බව කියන්නේ මනස හැදෙන වැඩක්. මනසට ආගමක් තියනවද? මුස්ලිම් මනස, කතෝලික මනස, බෞද්ධ මනස, හින්දු මනස කියලා. මනස එහෙම කිසිම බෙදීමකට ලක් කරන්න බෑ. ඒකින්ද ඕනම කෙනෙක් සතිමත් බව පුරුදු කරොත් මනසේ ශක්තිය බලය වැඩි වෙනවා. මනසේ සැහැල්ලු භාවය වැඩි වෙනවා. මනසේ අවදි බව වැඩි වෙනවා. දේවල් දරා ගැනීමේ ශක්තිය වැඩි වෙනවා. ඉවසීම වැඩි වෙනවා. කරුණා මෛත්‍රිය දියුණු වෙනවා. සතුටින් ඉන්න එක වැඩි වෙනවා. ඒව නේද අපිට ඕනේ? දේවල් දරා ගැනීමේ ශක්තිය, ඉවසීම නේද? සතුටින් ඉන්න එක, අපි කරන වැඩක් හොඳට කරගන්න පුළුවන්කමනේ. ඔව් ඒක අපිට එන්න නම් මනසේ ශක්තිය දියුණු වෙන්න ඕනේ. මේ සතිමත් බව කියලා කියන්නේ මනසේ ශක්තිය වැඩි කරන, බලය වැඩි කරන ක්‍රමවේදයක්. ඉතින් සතිමත් බවෙන් ලැබෙන ප්‍රයෝජන තමයි අපේ මනස නිතරම සැහැල්ලුවෙන් තියාගන්න පුළුවන්. අපි කරන වැඩ කෙරේ අවදි භාවය හොඳට තියෙන නිසා කරන වැඩ හොඳින් කරගන්න පුළුවන්. දේවල් එක්ක ඔරොත්තු දීමේ හැකියාවක් මනස තුල හැදෙනවා. සතුටින් ඉන්න පුළුවන්කම ලැබෙනවා. අපේ නිර්මාණශීලී හැකියාවන් දියුණු වෙනවා. රසවින්දනය වැඩි වෙනවා. කරුණා මෛත්‍රිය, දයානුකම්පාව, ආදරය දියුණු වෙනවා. මේ වගේ ලොකු වෙනස්කම් ටිකක් සතිමත් බව පුරුදු කරන කෙනාගේ
ජීවිතේ ඇති වෙනවා. ඉතින් අපි සතිපාසලෙන් මේ සතිමත් බව කියලා දෙන්නේ හැම ළමයෙකුටම මෙන්න මේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාවක් සලසලා දෙන්න. ඒ වගේම හැම වැඩිහිටියෙකුටම හැම මිනිස්සෙකුටම මෙන්න මේ සතිමත් භවෙන් ලැබෙන ප්‍රතිලාභ ටික ලබලා දෙන්න තමයි සතිමත් බව කියලා දෙන්නේ. ඉතින් මම හිතනවා ළමයිට මං කියලා දීප එක තේරුණා කියලා. තේරුණාද? එහෙනම් සතිමත් බව ඕගොල්ලෝ පුරුදු කරන්න. පුරුදු කරොත් තමන්ට ප්‍රයෝජන ලැබෙන්නේ. පුරුදු කරේ නැත්නම් සතිමත් බව පුරුදු කරේ නැත්නම් අපිට ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ නෑ. ඒකින්ද අද ඉඳලම පටන් ගන්න. පන්ති උගන්වනකොට හොඳට අහුම්කම් දෙන එක, පාඩම් කරනකොට සතිමත් වෙන එක, පාඩම් කරන්න කලින් ඉඳගෙන සතිය පිහිටවන එක, එක වැඩක් සිහියෙන් කරන එක ඕගොල්ලෝ පුරුදු කරගන්න. එහෙනම් මම වැඩසටහන නිමාවටපත් කරනවා. වැඩසටහනට සම්බන්ධ වෙච්ච ළමයිට මම ප්‍රාර්ථනා කරනවා ඕගොල්ලෝගේ සතිය සිහිය හොඳට දියුණු කරගන්න ලැබේවා කියලා. සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි.